ආයුබෝවන් සුබ සැන්දෑවක් වේවා සියලුම හර්බ්ලයින් සමාජිකාවන්ට වගේම කණ්ඩායම් නායක නායිකාවන්ට ඉතින් අද දින ඔයාලට මේ පවත්වන විශේෂ සම්මන්ත්‍රණය පිළිබඳව මම කෙටි හැඳින්වීමක් කරන්න මේ වෙලාවේදී අද ඔයාලට විශේෂයෙන්ම ආයතනයේ වෙළඳ ප්‍රධානී සංජීව ගණේගොඩ මහතා ආයතනයේ ඉදිරි සැලැස්ම පිළිබඳව කතා කරන අතරම ආයතනයේ මෙතෙක් කාලයක් සමාජිකත්වයේ ධර්මින් කණ්ඩායම් නායකයින් වෙමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්ත අපගේ සමාජිකයන් කිහිප දෙනෙක් පැමිණ ඉන්නවා ඔබ වෙනුවෙන් ඔවුන්ගේ සාර්ථකත්වය පිළිබඳව කතා කරන්න. එහෙනම් මම වැඩිදුර කතා කිරීම නවත්වලා ආරාධනා කරනවා අපේ ආයතනයේ වෙළඳ ප්‍රධානී සංජීව ගණේගොඩ මහත්මයාට ප්‍රසන්ටේෂන් එක ඉදිරියට කරගෙන යන ලෙස. Right, thank you everyone. Right, ඉතින් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් මම හිතන්නේ දැන් පහුගිය දවස්වල අපිට ගොඩක් ප්‍රශ්න තිබ්බ කාලයක්. ඉතින් දැන් ප්‍රශ්න ටික ඉවරලා දැන් වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. ඒක නිසා විශේෂ වැඩසටහනක් ඔයගොල්ලන් වෙනුවෙන් අද සංවිධානය කරලා තියෙනවා. ඉතින් හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. මොකද දැනට අපි මාස 9ක් වෙනවා අපේ වැඩේ පටන් අරන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ හැමෝටම ඇහෙනවනේ right. හරි. අපි පෙබරවාරි මාසේ 4 වෙනිදා පටන් ගත්ත වැඩේ හොඳට ගියා. යනකොට ඕලන් මං හිතන්නේ නව සමාජිකයෝ ඉන්නවා, සමාජිකාවෝ ඉන්නවා. ඕලන් තමයි අපේ ශක්තිය. ඉතින් මේ වැඩේ කරන් යනකොට ඕගොල්ලන් දැනගන්න අපිට තිබ්බ බාධක සහ අපි කොහොමද මේ වැඩේ පටන් ගත්තේ කියලා. ඉතින් මට මතකයි අපි කම්පැනි එක පටන් ගන්න පළවෙනි මාසේ යද්දී අපි අලුතෙන් අපේ සිස්ටම් එක හදාගෙන යද්දී අපිට නොයෙක් ගැටලු ආවා. සමහර දේවල් හදාගන්න අලුතෙන් එක් කරන්න, ඇඩ් කරන්න, අයින් කරන්න වගේ දේවල් ගොඩක් ආවා. ඉතින් මේ
වැඩේ යන අතර ওই සිස්ටම් හදාගෙන වැඩේ ලස්සනට පටන් ගන්න යනකොට අපිට ආපු පළවෙනි ප්‍රශ්නවලදී අපිට හම්බ වෙනවා හරි නිහතමානී කැරක්ටර් එකක්. දැන් නිහතමානී කියලා කියන්නේ දැන් කම්පැනි වෙනුවෙන් පණ දෙන කැරක්ටර් එකක්. මම ඇයගෙන කියන්නම ඕනේ. ඉතින් මම ඒකයි මමම ඇයගෙන ඉන්ට්‍රොඩියුස් කරන්නේ. මට කෝල් එකක් එනවා මට මේ වැඩේ කරන්න බෑ අයියේ කියලා. හේතුව තමයි කණ්ඩායම් වල තිබ්බේ කමියුනිකේෂන් ඔවුන් අතර තිබ්බේ සංවේදනය තිබුණ තිබ්බ ප්‍රශ්නයක් නිසා. හැබැයි අයිට මම කියනවා ඔයාගේ ජීවිතේ ඔයා දීපු හොඳම කෝල් එක මේක කියලා හිතා ගන්න කියලා. මට තාම මතකයි. මම ඒක අපේ මිස්ටර් පේරාශාන්තයත් කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඇය ඒ ශක්තිය මගින් අද හොඳ achievement වගේක් achieve කරලා අපිට හරිය ලස්සන messages දානවා. ඇගේ ජීවිතය successful කරගත්ත හැටි. ඉතින් මේවා ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඉවෝන් මට දෙන්න පුළුවන් නම් අපේ නදීෂා ඇගේ successful story එක කියන්න. මට හිතෙනවා මේ meeting එක ගොඩක් ලස්සන වෙයි කියලා start එක. ඔව් මිස්ටර් සංජීව එහෙනම් මිස් නදීෂා මම අන්මියුට් කරලා තියෙන්නේ අපි ඔයාගේ කතාව අහමු නේද? හරි. thank you Mr. සංජීව. ඉතින් good evening හැමෝටම. ඉතින් අර මිස්ටර් සංජීව කිව්වා වගේ දැන් මේ ආයතනයට සම්බන්ධ වෙච්ච කාලේ ඉඳලා මේ වෙද්දී ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ තියෙන ඔන්ලයින් ව්‍යාපාර අතරින් අති දැවැන්ත ව්‍යාපාරයක් බවට අපේ හර්බ්ලයින් ආයතනය පත් වෙමින් යනවා. ඉතින් මම මුලින්ම අවංකවම සතුටු වෙනවා මේ වගේ ආයතනයකට මට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව. ඇත්තට මම ඒක හිතනවා මම ජීවිතේ ලැබපු ලොකුම වාසනාවක් සහ මම ලැබු ලොකුම ජයග්‍රහණයක් කියලා මේ ආයතනයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. ඉතින් මම ගැන කිව්වොත් මම මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසේ 9 වෙනිදා. ඉතින් ඒ වෙද්දී මේ ආයතනයට සම්බන්ධ වෙද්දී මම ඩිග්‍රී එකක් කරලා මට ගවර්න්මන්ට් ජොබ් එක ලැබිලා අපොයින්ට්මන්ට් ලෙටර් එකත් තියාගෙන මට ජොබ් එකට යන්න බැරි වෙනවා. ඒ තමයි මගේ බබා නිසා මට දාලා යන්න කෙනෙක් නැති වෙනවා. ඒතර මගේ හස්බන්ඩ් ඉන්නේ ෆෝසස්. ඉතින් මට ගෙදර ප්‍රශ්න වගේක් නිසා මට ඇත්තටම ජොබ් එක අහිමි වුණා. ගවර්න්මන්ට් ජොබ් එක මට අතාරින්න සිද්ධ වුණා. ඉතින් මේ කාලෙදී මම ඇත්තටම මේ පසුතැවීමක් දුකක් තිබ්බා. මං කොහොමද මේ මගෙන් ඒ ලැබුණා. ඒ කියන්නේ දැන් අපිට ජොබ් එකක් කියන එක අද කාලේ ගොඩාක් වටිනවා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි හැමෝටම කොච්චරක් අපිට ජොබ් එක වටිනවද කියලා. නමුත් මට ඒකෙන් ඇතිවෙච්ච දුකත් එක්ක මම ඇත්තටම හරිම මේ හිතේ වේදනාවකින් හිටියේ ජොබ් එක අතාරින්න සිද්ධ වුණ එක ගැන. ඉතින් මෙහෙම ඉඳිද්දී මට හදිසි ඔපරේෂන් එකක් සිද්ධ කරන්න වෙනවා. මම හදිසි අසනීප වෙනවා. ඉතින් ඩොක්ටර්ස්ලා කියනවා සතියක් ඇතුළත ඔයා ලක්ෂ 4.5ක් වගේ රෙඩි කරගෙන ඔයා ඔපරේෂන් එකට ලෑස්ති වෙන්න කියලා. ඉතින් මම හිතන්නේ මම කරනවා හර්බ්ලයින් ඉන්ට්‍රොඩියුස් මීටින්. ඉතින් මගේ මීටින් එකට එන ගොඩාක් අය දන්නවා මම ගැන මගේ මේ කතාව ගැන. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් ඉඳලා ඉතින් අපි කොහොම හරි අමාරුවෙන් මේ සැලි ටික හොයාගෙන මගේ ඔපරේෂන් එක කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම තවත් මානසිකව වැටෙනවා. මට දැන් රස්සාවක් නැහැ. ඉතින් මට දැන් අනිත් එක අපි ගත්ත ණය මුදල අපි ගෙවන්නේ කොහොමද කියන එක හිතේ තිබ ලොකුම ප්‍රශ්නයක් සහ ඒක ලොකුම මානසික වදයක් බවට පත් වුණා. මෙන්න මේ අතරේදී මම ඔන්ලයින් ජොබ්ස් ගොඩාක් හෙව්වා. ඔයගොල්ලන්ට මම හැමදාම කියනවා අපි හැමෝම ඔන්ලයින් ජොබ්ස් හොයනවා. Facebook එකේ ඔයගොල්ලෝ මේ වෙද්දි දකිනවා නිතරම පෝස්ට් යනවා, කමෙන්ට්ස් යනවා. ඉතින් එක එක දේවල් තියෙනවා. ඉතින් මමත් ඔය වගේ ජොබ්ස් ගොඩාක් try කරා. ඉතින් මම Zoom meetings ගියා. ඒ විස්තර හෙව්වා. නමුත් එකක්වත් සක්සස් වුන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් දේවල් වලට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි මොන හරි දෙයක් ඒකෙන් මිලදී ගන්න ඕන ලොකු දෙයක්. ඉතින් ඒ වගේ දේවල් තමයි ගොඩාක් ඔන්ලයින් ජොබ්ස් වල තියෙන්නේ. නමුත් මම දැන් මෙහෙම තව ඩීටේල්ස් හොයාගෙන යද්දි මට හම්බ වෙනවා මගේ අප්ලයින මදුෂානි. එයා හම්බෙන්නේ Facebook එකකින්. හැබැයි මම එයාව හම්බෙන්නේ එයාගේ තිබුණ ඇඳුම් වගේක් ගැන ඩීටේල්ස් අහන්න තමයි. ඒ කියන්නේ මට අරගෙන සේල් කරන්න පුළුවන්ද කියලා අහන්න තමයි මම Facebook එකෙන් එයාට මැසේජ් එක දැම්මේ. නමුත් එයා මට කිව්වා ඔයාට මීට වඩා හොඳ දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම මේ වගේ ලංකාවේ ආයතනයක් තියෙනවා. ඔයා චුට්ටක් ජොයින් වෙලා ඔයා පොඩ්ඩක් try කරලා බලන්න කියලා. මෙන්න මේ විදිහට තමයි
මම මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ. ඉතින් සම්බන්ධ වෙලා ඕගොල්ලෝ වගේම එදා මම මීටින් එකකට ගියා. මීටින් එකකට ගිහිල්ලා මීටින් එක මිස්ටර් ප්‍රියදර්ශන මට හොඳට මතකයි. මිස්ටර් ප්‍රියදර්ශන කතා කරගෙන යද්දි ඒගොල්ලෝ දැම්මා අපිට කලින් මේ ආයතනයට සම්බන්ධ වෙලා ඉන්කම් එකක් ගත්ත අයගේ ඒ අයට කතා කරන්න දීලා ඒ අය කතා කරපු ඉතින් ඒක අහද්දි මට හරිම ආසාවක් හිතුණා මම හරිම තැනට නියම තැනට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මොකද මේ අපේ ආයතනයේ තියෙන හැමදේම ඔයගොල්ලොන්ට කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැහැ. ඔයගොල්ලොන්ට නිදහසේ පුළුවන් උපරිමයෙන් ඔයගොල්ලොන්ට earn කරන්න chance එක දීලා තියෙනවා. ඉතින් මීටින් එකට join වුණාට පස්සේ ඇත්තටම මට හරිම සතුටක් දැනුණා. ඉතින් ඒගොල්ලෝ කතා කරා මම මේ වගේ මුදලක් මේ මාසෙදි හෙව්වා. මං අද ඉන්නේ මේ වගේ තැනක මම මේ වගේ ටීම් ලීඩර් කෙනෙක් කියද්දි මට පුදුම ආසාවක් හිතුණා මේ ආයතනය ගැන. ඉතින් මම එතනදී හිතාගත්තා අනේ මටත් මේ වගේ තැනකට කවදා හරි යන්න තිබ්බනම් කියලා. ඉතින් මෙහෙම ඉඳිද්දි තමයි මට අපේ ලීඩර් ඉනෝක අක්කා මිස්ටර් සංජීව මිස්ටර් ප්‍රියදර්ශන මේගොල්ලෝ හම්බෙන්නේ. ඉතින් මිස්ටර් සංජීව එතකොට විශේෂයෙන්ම ඉනෝක අක්කලා මිස්ටර් ප්‍රියදර්ශනලා අද මම මේ තත්ත්වයට එන්න මදුෂානි ඇතුළු හැමෝම මට ගොඩාක් උදව් කරා. ඉතින් මට මතකයි මිස්ටර් සංජීවගෙන් මට මිස්ටර් සංජීව පෞද්ගලිකව බූස්ටිං ගැන පවා කියලා දුන්නා. මොකද මට කිසිම එහෙම ලොකු නොලෙජ් එකක් තිබුණේ නැහැ නෙට්වර්ක් මාකටිං ගැනවත් Facebook එකේ දැන් අපි කොහොමද earn කරන්නේ මේ කිසිම දෙයක් ගැන ඇත්තටම ලොකු නොලෙජ් එකක් තිබුණේ නැහැ. මේ හැමදේම මම ලබා ගත්තේ අපේ ආයතනයේ තිබුණ ප්‍රසන්ටේෂන් හරහා සහ අපිට හිටපු අප්ලයිනර්ස්ලා මිස්ටර් සංජීව ඇතුළු පිරිසගෙන් තමයි මේ අවශ්‍ය කරන හැම දැනුමක්ම ඒගොල්ලෝ කිසිම දෙයක් හංගන්නේ නැතුව අපිට හැමදේම කියලා දුන්නා. ඒ වගේම තමයි එතනදී මම ඒගොල්ලෝ කියපු දේ තේරුම් අරගෙන මුලින්ම මම හිතුවා මට මේ දේ කරන්න බෑ කියලා. මොකද මම මේක අතහැරලා දාලා යන්න ගිය අවස්ථාවක් තිබුණා. මට මේක හරියන්නේ නැහැ. මට මේ දේ කරන්න බැරි වෙයි කියලා. නමුත් එතනදී මිස්ටර් සංජීව මිස්ටර් ප්‍රියදර්ශන මට ගොඩාක් උදව් කරා. මට කිව්වා නෑ නංගි ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඔයා මේ කියන විදිහට මම කියන විදිහට ඔයා කරලා බලන්න. ඔයා අනිවාර්යයෙන්ම සක්සස් වෙනවා කියලා. ඊට පස්සේ ඉනෝක අක්කා එහෙම අපිට ගොඩක් උදව් කරා. ඉතින් ඉනෝක අක්කා මදුෂානිලාගේ උදව් ඇතුව මම තේරුම් ගත්තා කොහොමද මෙතකට මම යන්න ඕනේ. මම එකපාරක් හරි මම try කරලා බලනවා තව කියලා හිතාගෙන ඉතින් මම ඒගොල්ලෝ කිව්ව ඇඩ්වයිස් ටික පිළි අරගෙන මම ඒ විදිහටම ඒ කියපු ස්ටෙප්ස් වලට යන්න පටන් ගත්තා. ඉතින් ජොයින් වෙච්ච මුල්ම මාසේ ඒ කියන්නේ මාර්තු මාසෙදි මට කමිෂන් එක තිබ්බේ රුපියල් 640යි. මේ මාර්තු මාසේ. නමුත් ඊට පස්සේ දැන් මිස්ටර් සංජීව මගෙන් ඇහුවා මට හොඳට මතකයි නංගි කමිෂන් එක කීයක් තිබ්බද මං කෝ 640යි කියලා. ශානියමයි නංගි කමන්නේ. ඔයා ඊගාව මාසේ ඊට වඩා ටාගට් එකකට යනවා. ඔයාට මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඒත් කිව්වා අයිය මට මේක කරන්න බැරි වෙයි කියලා. නෑ නෑ ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඔයා බලන්න කවදා හරි සක්සස් වෙලා ඔයා කතා කරනවා බලන්න මට හරි ආසයි කිව්වා. ඊට පස්සේ ඒ හැමදේම තියාගෙන මම අප්‍රේල් මාසේ මුල ඉඳලා මම පුළුවන් තරම් මේ හැමදේම ඉගෙන ගත්තා. YouTube එක හරහා ඊට පස්සේ ප්‍රසන්ටේෂන් ජොයින් වෙලා මේ හැමදේකින්ම අප්ලයිනර්ස්ලාගෙන් උදව් ඇතුව මේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඉගෙනගෙන අප්‍රේල් මාසේ මුල ඉඳලා මම කරපු එකම දේ තමයි මගේ ටීම් එක හොඳින් හැදුවා. මම අනිත් එක ඔයගොල්ලොන්ට කියන්න ඕනේ ටීම් එකක් හදන්න නම් ඔයගොල්ලොන්ට අවශ්‍ය දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක තමයි අපි ප්‍රසන්ටේෂන් හරහා ඔයගොල්ලොන්ට ඒ අවශ්‍ය කරන දැනුම තියෙන්නේ. දැන් මෙතන ගොඩාක් අය හිතනවා මට සක්සස් වෙන්න බෑ. මේක මට කරන්න බෑ කියලා. ඒකට හේතුව තමයි අවශ්‍ය කරන නොලෙජ් එක Tamanට නොමැතිකම. ඒ නිසා අනිවාර්යයෙන්ම මීටින් ගිහිල්ලා Tamanගේ උත්සාහයෙන් YouTube හරහා අපේ වීඩියෝස් තියෙනවා මේ හැමදේම සර්ච් කරාම ඔයගොල්ලොන්ට හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඒ දැනුම ගත්තම අපේ ටීම් එක හදාගෙන ඉස්සරහට යන්න හරිම ලේසි. ඉතින් මේ දේත් එක්ක මම ගොඩාක් උනන්දු වුණා, මහන්සි වුණා. ඉතින් ඊට පස්සේ මම අප්‍රේල් මාසේ අන්තිම වෙද්දි 21000ක කමිෂන් එකක් ගත්තා. ඒ කියන්නේ මාර්තු මාසේ 640යි මම අප්‍රේල් මාසෙදි 21000ක් හෙව්වා. මැයි මාසේ වෙනකොට මම ලක්ෂ්‍ය පන්නලා හෙව්වා. ඒක තමයි අර මම ටීම් එක හදන්න ගත්ත උත්සාහය. ටීම් එක හරියට හැන්ඩල් කරගෙන ඒ කියපු විදිහට කියපු ස්ටෙප්ස් අනුව ඉස්සරහට ගියා. එතනදී මම මතකයි දවසක් මම මිස්ටර් සංජීවට කියනවා මේ මිස්ටර් සංජීව මට හරි ආසයි මීටින් එක මේන් මීටින් එක කතා කරන්න කියලා. ඊට පස්සේ ඒත් මට ඒ දේ කරන්න පුළුවන් වෙයිද කියලා මං අහද්දි ඒත් මිස්ටර් සංජීව මට කිව්වා නෑ නංගි ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඔයා ගවස කතා කරන්න. අපි හරි ආසයි ඔයා කතා කරන අහන්න. ඔයා earn කරලා මට කියන්න. අපි හරි ආසයි ඒ විදිහට කොහොමද ඔයා ඉස්සරහට ගියේ කියලා. අපිට පුදුම සතුටක් තියෙන්නේ ඕගොල්ලෝ මේ වගේ දෙයක් කරලා අපිට කියනකොට කියලා. ඉතින් ඒ දේවල් ඇත්තටම මම ඒ විදිහටම අගුරටම පිළිපැද්දා.
ඉතින් ඒ ඉඳලා මම ඒ කියපු විදිහටම උනන්දුවෙන් ඉස්සරහට ආවා. ඉතින් දැන් අනිත් එක තමයි ටීම් එකක් හදද්දී ඕගොල්ලොන්ට කියන්න ඕනේ ටීම් එක අතරේ තියෙන ප්‍රධානම දේ තමයි ටීම් එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි ඉන්න ඕනේ. ඔයා ලීඩර් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ තමන්ගේ ටීම් එකට ෆ්‍රෙන්ඩ්ලි වෙලා ඒගොල්ලොන්ට නිතර උදව් කරලා මේක සැහැල්ලුවෙන් කරගෙන යන්න. අපි හැමෝටම ප්‍රශ්න එනවා. කම්පැනියට ප්‍රශ්න එනවා, අපි හැමෝටම ප්‍රශ්න එනවා, පහුගිය ටිකේ ප්‍රශ්න ආවා. නමුත් ඒ හැම දෙයකින්ම හිනහ වෙලා කතා කරන්න පුරුදු වෙන්න ටීම් එකට කවදාවත් පස්සට යන විදිහට කතා කරන්න එපා නෑ. නංගි ඔයගොල්ලොන්ට මේ දේ කරන්න පුළුවන්. කමන්නේ අපි කොහොම හරි කරමු. මෙන්න මේ වගේ පොසිටිව් විදිහට ටීම් එකත් එක්ක කතා කරන්න පුරුදු වෙන්න ඔයගොල්ලොන්ටත් අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට හදාගෙන ගිය ටීම් එකේ දැන් මගේ මේ විදිහ level 2 ඉඳලා level 6 වෙනකම් 5800ක වගේ ටීම් එකක් ඉන්නවා. ඉතින් ඇත්තටම ලොකු ටීම් එකක්. ඒ අතරින් මගේ හොඳ ලීඩර්ස්ලා ඉන්නවා. ඒ වගේම මේ ලීඩර්ස්ලා හොඳට earn කරනවා. මොකද මටත් වඩා පහළ ඉන්න අය චූටි නංගිලා ලක්ෂ 3-4 මාසෙට earn කරන අය මගේ ටීම් එකේ ඉන්නවා. ඇත්තටම හරිම සතුටුයි. අවංකවම මම සතුටු වෙනවා. ඒගොල්ලොන්ගේ ඒ කමිෂන් දැක්කහම මම පුරුද්දක් විදිහට ඒගොල්ලොන්ට කතා කරනවා. නංගි නියමයි. ඔයා ඊගව මාසේ ඊට වඩා යන්න. ඔයා නියමයි. මෙන්න මේ විදිහට තමයි අපි ටීම් එක හැන්ඩල් කරන් ඉස්සරහට ගියේ. ඉතින් දැන් හිතනකොට දැන් මම අර ගවර්න්මන්ට් ජොබ් එකට ඇත්තටම යන්න උනා නම් මට මේ තියෙන chance එක සම්පූර්ණයෙන්ම නැතු වෙනවා. ඒ නිසා මම කිසිම පසුතැවීමක් නැහැ. මම ඒ ජොබ් එක අතහැරලා මේක කරා කියලා. මොකද ඒ ජොබ් එකට ගිහිල්ලා මාස 3-4ක ගන්න සැලරි එක මම මේ වෙද්දි එක මාසෙන් හොයනවා. ඒ කියන්නේ මම ලක්ෂ 2ක් වගේ මේ වෙද්දි earn කරනවා. ඉතින් මේ දෙන් ගත්තේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඉතින් අනිත් එක තමයි මේ විදිහට ඉස්සරහට එද්දි අර මම කිව්වනේ මම ණය වුණා ඊට පස්සේ ගෙවල් හදාන්න ණය වෙලා හස්බන්ඩ් තිබ්බා. ඉතින් ඒ වගේ ලක්ෂ 8මාරක ණය මම මේ වෙද්දි ගෙවලා තියෙනවා. මේක සම්පූර්ණ ඇත්ත. ඉතින් ඒක මටත් ගෙදරටත් හස්බන්ඩ්ටත් අපි හැමෝටම ශක්තියක් වුණා මේ අපේ ආයතනය. ඒ වගේම තව දෙයක් තියෙනවා. මම මගේම කියලා පුංචි ව්‍යාපාරයක් මේ වෙද්දි පටන් ගත්තා හර්බ්ලයින් එකෙන් ලැබුණු කමිෂන් වලින් තව විදිහකට යන්න ඕනේ කියලා හිතාගෙන හර්බ්ලයින් එකේ වැඩ ටික කරන ගමන් මගේම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉතින් ඇත්තටම සන්තෝෂයි. ඒකෙනුත් දැන් මම ආදායමක් ගන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ අපි ඔයගොල්ලෝ දන්නවා අපි හැමෝටම ආර්ථික ප්‍රශ්න එනවා. ජීවිතයේ කාලෙදී එක ප්‍රශ්න එනවා. අපේ ටීම් වල හිටියා කොවිඩ් කාලෙදී බබාගේ කිරි පැකට් එක ගන්න පවා අතේ සල්ලි නැති වුණ පිරිසක් අපේ ටීම් වල හිටියා. ඔයගොල්ලෝ දන්නවා ඇති මං හිතන්නේ ඒ දවස්වල ගියා. එහෙම හිටියා. ගෙදර කිසිම ඉන්කම් එකක් නැතිව හිටපු පිරිසක් හිටියා. ඒ වගේ අයව අපේ ආයතනයට බඳවගෙන ඒගොල්ලෝ දැන් පින් දෙනවා. ඒගොල්ලොන්ට ඒ කාලෙදී ඒ ලැබුණ මුදල කොයිතරම් වටිනවද කියලා. ඉතින් ඒකයි කියන්නේ ඇත්තටම මේ ආයතනයට සම්බන්ධ වෙන්න ලැබුණ එක මගේ ලොකු වාසනාවක් විදිහට තමයි මම සලකන්නේ. ඉතින් ඇත්තටම අද ලොකු හිතේ නිදහසක් තියෙනවා. මොකද මට කවදාවත් ලක්ෂ 8මාරක ණයක් ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. මං අද රජයේ ජොබ් එකට ගියා නම්. මම ඇත්තටම ඒක ගැන අවංකවම සතුටු වෙනවා. මට හිතා ගන්නත් බෑ මම මෙච්චර දෙයක් මේ මාස 8ට කරාද කියලා. ඒ ගමන් මගේ ව්‍යාපාරයකුත් කරගෙන දැන් සාර්ථකව මං ජීවිතය ගත කරනවා. ඉතින් මම අවංකවම මේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සහ ඔයගොල්ලොන්ට කියන්නේ මේ ආයතනය අපිට ලැබුණ ලොකු වරප්‍රසාදයක්. ඒක නැති කරගන්න එපා. මේක අපිට ලැබුණ ලොකු chance එකක්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයගොල්ලෝ තාමත් ඔයගොල්ලෝ ප්‍රමාද නැහැ. ඔයගොල්ලෝ උත්සාහවත් වෙන්න. ඔයගොල්ලෝ හිතන්න මම එක දවසට රුපියල් 500ක් හොයනවා කියන කමක් නැහැ. ඔයගොල්ලෝගේ පළවෙනි මාසේ කමිෂන් එක රුපියල් 100 වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයගොල්ලෝ ඊළඟ මාසෙදී හිතන්න මම රුපියල් 500ක් හොයනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔයගොල්ලෝ පුංචි තැනකින් පටන් ගන්න. මං වගේ පුංචි තැනකින් පටන් ගන්න අනිවාර්යෙන් ඔයගොල්ලොන්ට සාර්ථක වෙන්න පුළුවන්. දැන් මේ වෙද්දි අනිත් එක තමයි මම ඔයගොල්ලොන්ට ටීම් වලට උදව් කරන එකෙන් අපි ලොකු දෙයක් අපිට ලැබෙනවා. අනිත් එක ඒක තමයි හේතුව. මොකද මායි මගේ අප්ලයින මදුෂානී මේ වෙද්දි අපි ටීම් වෙනුවෙන් අපි පෝස්ට් ෂෙයා කරනවා. ඒ කියන්නේ අපේ ආයතනයේ කට්ටිය ගන්න අපි අපේ ටීම් එකේ අය වෙනුවෙන් අපි පෝස්ට් ෂෙයා කරලා අපේ ටීම් වල ඉන්නවා මෙම්බර්ස්ලා දාගන්න බැරි අය.
බැරි වුණ අය ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට උදව්වක් විදියට අපි ඉන්ට්‍රොඩියුස් මීටින් එකක් කරලා දීලා ඒ එන කන්ටෙක්ස් අපේ ගෲප් එකේ අයට බෙදලා දෙනවා. මාවත් මදුෂානිවත් දාගන්නේ නැතුව අපේ ටීම් එකේ අයට බෙදලා දෙනවා. ඒකට හේතුව තමයි අපේ ටීම් එක හිටියොත් තමයි අපිට ඉස්සරහට ජීවිතේ යන්න පුළුවන් වෙන්නේ. අපිට තනියෙන් මේ ගමන යන්න බෑ. අපි ගොඩාක් දේවල් මේ ආයතනෙන් ඉගෙන ගත්තා. පළවෙනි දේ තමයි ඉවසීම. ඊට පස්සේ ටීම් එකක් විදියට වැඩ කරන්නේ කොහොමද? එතකොට කොහොමද නෙට්වර්ක් මාකටිං කියන්නේ මොනවද? Facebook කරා අපිට මොනවද කරන්න පුළුවන්? මේ හැමදේම. එතකොට සිස්ටම් එකක් හැන්ඩල් කරන්නේ කොහොමද? එතකොට හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද? මේ හැමදේම ඉගෙන ගත්තේ මම අපේ හර්බ්ලයින් ආයතනයෙන්. ඉතින් මම ඇත්තටම ගරු කරනවා මිස්ටර් ප්‍රියදර්ශන ඇතුළු මිස්ටර් සංජීව ඒතුළු ඉනෝකක්ක මදුෂානි මේ හැමෝටම මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මගේ ටීම් එකටත් ස්තුතිවන්ත වෙනවා. අද ඕගොල්ලෝ නිසා තමයි මම මෙතන ඉන්නේ. ඉතින් මම හිතන්නේ කතාව නම් දිග වැඩිද මන්ද. නමුත් මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා මගේ මේ ස්ටෝරි එක කවදා හරි කියන්න. ඒ නිසා ඉතින් ඕගොල්ලොන්ටත් කියනවා අදම ජීවිතේ දිනන්න පටන් ගන්න. ඕගොල්ලොන්ට පුංචි තැනකින් පටන් ගන්න. සාර්ථක වෙන්න ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙනම් හැමෝටම thank you very much. right ස්තුතියි නදීෂානි. අපි ලස්සන කතාවක් ඇහුවා සහ සාර්ථක ජීවිතයක් හර්බ්ලයින් නිසා ලබාගත සාර්ථක ජීවිතයක් මේ. එහෙනම් මිස්ටර් සංජීව අපි ඉතුරු කොටස කරගෙන යමු. right ඉතින් බොහොම ස්තුතියි නදීෂානේ. මම හිතන්නේ ඔයාගේ තිබ්බ ඩ්‍රීම් එකක් අද මට ඒකත් ඔයාලට ලබා දෙන්න අවස්ථාව ලැබුණා. ඒකත් පළවෙනි සක්සස්ෆුල් මීටින් එකේ පළවෙනි කෙනා හැටියට. ඉතින් ධෛර්යමත් කාන්තාවක් විදිහට ඔබ ඔබේ ජොබ් එක අහිමි රජයේ ජොබ් එක අහිමි වෙලා ගෙදර ඉද්දි මේ වැඩේ කරන එක ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම ඔබට තව ජොබ් එකක් කරලා රටේ ආර්ථිකයට වෙන ශක්තියක් වෙන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඔබ වගේ ඉගෙන ගත්ත කෙනෙක් අමතර ආදායමක් හොයන ගමන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දිය යුතුයි. මේක අමතර ආදායමක් වෙන ක්‍රමයක්. ඉතින් මම ඒ අතර ඔයගලන්ටත් යෝජනා කරන්නේ මේක එක්ස්ට්‍රා ඉන්කම් එකක් ගන්න ක්‍රමයක් නිසා ඔබ දැනට කරන රැකියාව කරන ගමන් ඒ රටේ සිස්ටම් එක දුවන්න ඕනේ. අපේ ආර්ථිකය ඉහළට යන්න ඕනේ. මේ හැමදේම කරන ගමන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් කොහොම යනකොට ඊට පස්සේ අපේ සිස්ටම් ඩෙවලොප් වෙගෙන ගියා. යනකොට මොකද වෙන්නේ? අපි ඊට පස්සේ අපේ ප්‍රොමෝෂන්ස් පටන් ගන්නවා. හැබැයි කම්පැනිය අපේ සිස්ටම් එකෙන් අපි ඔයගොල්ලන්ට 50% කමිෂන් රිලීස් කරනවා අපේ කොහොමද කියන්නේ සපෝට් ලයිනර්ස්ලාට, අපේ කණ්ඩායම් සමාජිකයන්ට, අපේ ලේ වගේ ඉන්න අපේ ආදරණීය සමාජිකයන්ට අපි 50% දෙනවා කම්පැනි. 50% දෙන ගමන් මේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය අපි හැම වෙලාවෙම තියා ගන්නවා. අපි හැමතිස්සෙම කියනවා නිෂ්පාදන භාවිතා කරද්දී යම් ප්‍රමාණයක් 10ක් වගේ ප්‍රමාණයකට මේ ප්‍රොඩක්ට් එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ සමස්ත නිෂ්පාදනයම හරි නැහැ කියන එක. අපි කියන්නේ ඕනම නිෂ්පාදනයක් අපේ ශරීරයත් එක්ක සම්බන්ධයි. ඒතකොට මේ ස්කින් ටයිප් වෙනස් වෙනවා. අපි ඒක හරියට දුන්නේ නැත්තම් එහෙම හොඳට දීපු නිසා තමයි අපේ මෙම්බර්ස්ලා හොඳට ඉගෙන ගත්ත නිසා තමයි අද වෙනකොටත් හර්බ්ලයින් නිෂ්පාදන ගුණාත්මක භාවයෙන් ඉහළ තැනක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් දන්නවා ආයතනයේ මොන ප්‍රශ්න ආවත් ට්‍රේනින්ග්ස් ටික කරා ලීඩර්ස්ලා එළියට ආවා ගොඩක් ලීඩර්ස්ලා. අපි තාම ඉන්නවා මේ ගේම් එකේ. අපි ඇත්තල නැහැ. මේ ගේම් එක ඇත්තල නැහැ. අපි ඉස්සරහ ඉන්නවා. මේ අතර යන ගමන් අපි ටීවී කමර්ෂල්, Facebook කැම්පේන්ස් කරද්දී අපිට ඔය අතර හම්බෙනවා මේ කණ්ඩායම් වලින්ම TikTok එක ගොඩක් හරි ජනප්‍රිය කැරක්ටර් එකක්. ඒ ටිකක් හොඳ කැරක්ටර් එකක් ඩ්‍රොප් ෂිපින් කරනවා හරි උනන්දුයි. මම හිතන්නේ නදීෂානගේ කණ්ඩායමේම සමාජිකාවක් එක පෙළට මේ ට්‍රේනින්ග්ස් ටික අරගෙන හරි ලස්සනට යනවා. ඉතින් ඉවෝන් අපි ඇයටත් ආරාධනා කරමු ඇයගේ ඒ සක්සස්ෆුල් ස්ටෝරි එක කියන්න. ඇය කොහොමද පටන් ගන්න? ඇයට ලස්සන ඩ්‍රීම්ස් තියෙනවා. මම කතා කරා. මට හමු වුණා ෆැක්ටරි බලන්න ඇවිල්ලා. ඉතින් අවුරුදු 20යි අපි ඇයට ආරාධනා කරමු වගීෂා නේද?
මං හිතන්නේ. ඔව් මිස් සංජීව වගීෂා අපි වගීෂා සොයරියටත් ආරාධනා කරනවා ආයතනය වෙනුවෙන් සහ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය ලබා ගත්තේ කොහොමද කියන කාරණේ අපේ අනිකුත් සමාජිකාවන්ට කියන ලෙසට එහෙනම් වගීෂා මං හිතන්නේ මම ආව අන්මියුට් කරා අපි කතා කරමු නේද? ඔව් කැමරා ඔන් කරන්න ඕනේ නැද්ද? කැමරා ඔන් කරන්න වගීෂා ඉන්න මං එවන්න. ඔයා කැමති විදිහ ආස විදිහ. හරිද? වගීෂා කැමරා ඔන් කරන්න. ඉතින් මගේ නම වගීෂා සම්මානි. ඉතින් මට අවුරුදු 20ක් වෙනවා. මේකට ජොයින් වෙන්න ඇත්තටම හිතාගෙන හිටියේ නෑ. ඇත්තටම මට කියන්න සතුටුයි මේකට ජොයින් වෙන්න නෙක්මී කියලා මගේ කෙනෙක්ගේ මාර්ගෙන්. ඉතින් මේකෙදී මම ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඉවසීම කියන එක එතකොට අත්දැකීම් ගොඩක්ම ගත්තේ මම කස්ටමර්ස් ලාගෙන් තමයි. ඉතින් හර්බ්ලන් ආයතන බැඳුනට පස්සේ තමයි මගේ අතට ඉවසීම හැමදේම සම්බන්ධව මට හොඳ දැනුමක් හම්බ වුණේ. ඉතින් මම මේකට මට කතා කරේ අපේ නෙත්මි නංගි ගොඩක් අය දන්නවා එයා TikTok එකකින්ම තමයි මට කතා කරලා කිව්වා ඔයා මේකට ජොයින් වෙලා බලන්න ඔයාට හොඳ කමිෂන් එකක් ගන්න පුළුවන්. ඒත් මං කිව්වා මම ඒරියල් කරනවා. මට කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ. මට මේ ගැන කිසිම දැනුමක් නැහැ කියලා. ඊට පස්සේ කිව්වා හිතලා බලන්න කියලා. මේක දවසක් ස්ටේටස් දාලා තිබ්බා කමිෂන් එක කියලා. මම එහෙම නංගි මමත් ඉතින් ඉන්නේ ගොඩක් පස්තාමද. ඉතින් මට කියන්නකෝ කියලා ඊට පස්සේ කිව්වා ඔයාට එදා කතා කරානේ අගීෂක් ඔයා එන්න මේකට ඇවිල්ලා බලන්න කොහොමද කියලා. ඔයාට කරගන්න බැරි වුණොත් ඔයා අයින් වෙන්න කියලා කිව්වා. ඉතින් මං කිව්වා හරි ඔයා මට කියලා දෙන්න මං ජොයින් වෙන්න කලින් කොහොමද කරන්නේ. ඊට පස්සේ එයා කිව්වා ඉතින් ඔයාට කරගන්න බැරි කමක් නැහැ. මට වැඩි ඔයාව TikTok එකේ ගොඩක් අය දන්නවා. ඉතින් ඔයාට මේකෙන් කොහොමත්ම ඉහළට යන්න පුළුවන් කියලා මට කිව්වා. ඉතින් මම කිව්වා හරි ඔයා ජොයින් කරන්නකෝ කියලා. ඊට පස්සේ එයා සෝ මීටින් එකක් කියලා ඔක්කොම මට කියලා දුන්නා ඕඩර් දාන හැටි ඔක්කොම හැමදේම කියලා දුන්නා. ඉතින් ඒකින් තමයි මම මුලින්ම මේ ආයතනයට සම්බන්ධ වුණේ. එතකොට එයා මට කිව්වා ඔයාට කරගන්න බෑ වගේ දැනෙනවා නම් ඔයා මේකට කට්ටිය ජොයින් කරන්න කියලා. ඉතින් මම ඕඩර් ගන්න එක පැත්තකින් තියලා ජොයින් කරන්න බැලුවා. ඊට පස්සේ එයා කිව්වා ඔයා ජොයින් කරන්න බලන්න එපා කියලා කිව්වා. ඔයා මේක ගැන දැනුමක් අරගෙන ඔයා කට්ටියව ජොයින් කරන්න කියලා කිව්වා. ඉතින් මට ඇත්තට මේක ගැන මොකද එයා කිව්වා ලීඩර් කෙනෙක් වශයෙන් දැන් එයා මට කියලා දුන්නොත් මම ජොයින් කරන කට්ටියට කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මම ජොයින් කරන කට්ටියව තියලා ඉතින් මම ඕඩර් ගන්න තමයි ගොඩක්ම try කරේ. ඉතින් මම TikTok එකෙන් තමයි මම මේ කමිෂන් එක ගන්න ඒ කියන්නේ මම ලොකු කමිෂන් එකක් මේ වෙලාවේ ගන්නවා. මම ජොයින් වුණේ අගෝස්තු මාසයේ අගෝස්තු 26. ඉතින් අගෝස්තු 26 ඉඳන් ඒ මාසේ අගෝස්තු 31 වෙනිදා වගේ දවස් 5ට මට කමිෂන් එක 21000ක් තිබ්බා. TikTok එකෙන් තමයි මම ප්‍රොමෝෂන් කරේ. ඉතින් ඒකෙන් තමයි මට අද වෙනකන් දැන් වෙනකන් තියෙන කමිෂන් එක හැදුනේ. ඉතින් 21000ක කමිෂන් එකක් ගත්තා. ඉතින් මම ඇත්තටම කියන්න ඕනේ ඇත්තටම හර්බ්ලන් ආයතනයට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ මට කරන දෙයට. ඉතින් ටීම් එක හදාගන්න කියන්නේ මට ටීම් එක හදාගන්න ඒගොල්ලන්ට කොච්චර කියලා දුන්නත් ඒගොල්ලන්ට කිසිම දැනුමක් තිබ්බේ නැහැ. ඒගොල්ලන් දැනුමක් එන්නෙත් නැහැ. මං කිව්වට ඒගොල්ලන්ට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. ඉතින් නෙතෝ කිව්වා කමක් නැහැ. ඔයාගේ විදිහම කරන්න කියලා. ඉතින් මම මගේ උපරිම මගේ තනි උපරිම තමයි මම මේ කමිෂන් එකක් ගන්නෙ. ඉතින් අගෝස්තු මාසේ මට 21000 කමිෂන් එකක් හම්බුණා දවස් 6ට. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ මට කමිෂන් එක 64000ක් හම්බුණා. ඉතින් මේ මාසේ ලක්ෂ 50 මට කමිෂන් එක තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ඉතින් මම කමිෂන් එක ගත්තේ. ඉතින් මමත් හිතේ ගොඩක් අපස්ථාවද අපේ තාත්තට ඔපරේෂන් එකක් කරා. ඉතින් එතනත් ප්‍රශ්න තිබ්බා. ඒ වගේම මගේ ලොකු හේනියක් තිබ්බා. ඉතින් මට කිසිම දෙයක් තිබ්බේ නැහැ. මගේ රත්තරන් බඩු කියලා කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මේක පළවෙනි කමිෂන් එක දෙවෙනි කමිෂන් එක එකතු කළා. ඉතින් මට ඒ හේනෙත් මට හැබෑ කරගන්න පුළුවන් වුණා.
එතකොට මම මේකෙන් මට ලබාගත් දේවල් තමයි මේකෙන් මට මේකේ විසිට් ඒතර හර්බ්ලන් ආයතනයේ ෆැක්ටරි එක අපිට විසිට් කරන්න අපිට අවස්ථාවක් හම්බුණා. ඉතින් අපිට මේ ලබා දෙන සර්විස් එකට අපිට හිතා ගන්න බෑ ආයතන මේ ෆැක්ටරි එකට ගියාට පස්සේ කොහොමද ඒගොල්ලෝ මෙච්චර ඉක්මනට අපිට මේ සර්විස් එකක් ලබා දෙන්නේ කියලා. ගිය දවස් ටිකේ ගොඩක් කස්ටමර්ස්ලා අතට යන ඩිලේ එකක් තිබ්බා. ඉතින් අපි සමහර විට ගොඩක් අය කම්පැනිට බයින් නැති මෙහෙම හිටියට ඉතින් ඒ වුණාට අපිට එතනට ගියාට පස්සේ තමයි මේ හැඟීම ගන්න පුළුවන් වෙන්නේ කොහොම මෙච්චර මේ වගේ දෙයක් මේ ලක්ෂ ගානක ඕඩර්ස් කොහොමද යවන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒ හැඟීම නම් ගිහිල්ලාම බලන්න ඕනේ. ඇත්තටම ඔයගොල්ලන්ටත් විසිටිං වලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ කරන කාර්යයක් කොපමණ කාර්යයක් ඒගොල්ලෝ කරනවද කියලා. ඇත්තටම මට ඉතින් කියන්න තියෙන්නේ ඒක තමයි. ඉතින් ඔයාලා මම කියන්න ආසයි ඔයාලත් විසිටිං වලට ගිහිල්ලා බලන්න ඒගොල්ලෝ කොච්චර කාර්යයක් කරනවද කියලා. ඒ වගේම මම හැමෝටම ආරාධනා කරනවා දැන් මට TikTok කරා වගේ නෙමෙයි ඔයගොල්ලන්ට වෙන වෙන මාධ්‍ය වලින් ඉතර FB එකකින් පෝස්ටිං මගින් හැම වෙලෙම ඔයගොල්ලන්ට pages මගින් හැම එකෙම order හම්බෙලා. ඉතින් මට හම්බෙන්නේ TikTok එකේ විතරයි. ඉතින් මම ඔයගොල්ලන්ට ආරාධනය කරනවා කොහොම හරි හොඳ කමිෂන් එකක් ගන්න ලබා ගන්න පුළුවන්. හොඳට එකතු වෙලා හැම දෙනුමක්ම දිරිගන්නලා ඔයගොල්ලෝ කමිෂන් එක මම වගේම හොඳට ලබා ගන්න කියලා. ස්තුතියි වගේෂා. ඇත්තටම කතා ගත්තහම අපේ සමාජිකයන්ගේ ජීවිත කතා ගත්තහම විවිධාකාරයි. ඉතින් ඒ විවිධාකාරෝ ජීවිත කතා අපේ හර්බ්ලයින් ආයතනය මගින් යම් අස්වැසිල්ලක් වුණා නම් වුන්ට ඇත්තටම ආයතනයේ පැත්තෙන් අපි ඊටාම සතුටු වෙනවා. ඉතින් එහෙනම් මිස්ටර් සංජීව අපි ඊතර කොටස පටන් ගමු. ඉතින් වගීෂා බොහොම ස්තුතියි. ඔයාගේ දේවල් ෂෙයා කරගත්තට කාගේ හරි කැම් එකක් ඔන්ලා දෙනවා ඉවෝන්. Nokia 2. ඉවෝන්. right හරි. ඉතින් right වගීෂා ඉතින් වගීෂා කියන්නේ මාර කැරක්ටර් එකක්. වගීෂාත් එක්ක ෆැක්ටරි එකට ඇවිල්ලා විසිට් කරද්දී මම එයාත් එක්ක කතා කරා. ඉතින් හොඳ ඩ්‍රීම්ස් තියෙනවා. ඉතින් එයාගේ ඩ්‍රීම්ස් වලට එයයි. ඉතින් අර නදීෂා වගේ වගීෂාත් එක දවසක් කතා කරයි. එයාගේ ඩ්‍රීම්ස් අචීව් කරලා එයා ලොකු සිහින තියෙනවා. ඉතින් සිහින වලට වඩා මම කියන්නේ ඔයාලට මොකක් හරි සිහින වලට යන්න ඕනේ. ඒ නීඩ් එකක් තියාගන්න ඕනේ. මම කවද්ද කෙසේද කොහොමද කියන එක. ඒක නා වගීෂාට මම එදා කියලා දුන්නා. යන්න ඕනේ ක්‍රමේ හැමදේම. ඉතින් අපේ සමාජිකාවන් අපි හැමදාම කියන්නේ තීන හැබෑ කරගන්න නම් ඒ අවශ්‍යතාවය තියෙන්න ඕනේ. මොකක්ද අවශ්‍යතාවය? කවද්ද අපි මේක කරන්නේ? කවදද? හිතේ තියලා වැඩක් නැහැ. ඒකට තියාගන්න ටයිම් පීරියඩ් එකක් තියාගන්න. මම මේ දවස්වල මේක කරනවා. ඒක ඔබ කරන්නේ හර්බ්ලයින් එකෙන්ද, ඔබ කරන රැකියාවෙන්ද, ඔබ කරන වෙනත් ක්‍රමයකින්ද කියන එක ඔබ සතු කාර්යයක්. ඔබ හරියට සැලසුම් කරනවා නම් ඔබේ කණ්ඩායම හරහා හෝ කොහොමද මේක කරන්න කියලා ඔබ යම් කිසි දවසක ඉලක්කයට යනවා. ඒක ඔබට කරන්න පුළුවන් කැපැසිටි එක අනුව කරගන්න ඕනේ. ඉතින් මේ කාලේ රටේ කොවිඩ් තියෙන්නේ. දැන් අපිට කොවිඩ් මතක නැහැ. අපි එළියට යනවා. තාමත් එහෙමයි. හැබැයි කොවිඩ් තියෙනවා. ඉතින් මේ දවස්වල මේ කම්පැනියේ සේල්ස් එක එක පැති වලට යනවා. එක පාට වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා අන්න වගේ එක එක දේවල් වෙනවා. ඉතින් එක අවස්ථාවක විතර එහෙම වුණා නැත්නම් අපි එක දිගට සේල්ස් යනවා. එහෙම වෙන ගම අපිට සමහර අලුත් කැරක්ටර්ස් හම්බ වෙනවා. එක එක ක්‍රියේටිව් අලුත් දේවල් හිතන, අලුතෙන් හිතන්න පුළුවන් ඕන දෙයක් කිව්වොත් අර බෑ කියන්නේ නැති හොඳ සෙට් එකක් අපිට හම්බ වෙනවා. කොල්ල කෙල්ල සෙට් එකක් හම්බ වෙනවා. මේ අතර මට මතකයි මම කියන්න ඕනේ ඇය ලංකාවේ මම හිතන අම්පාර ප්‍රදේශයේ කොළඹ ඇවිල්ලා කටුනායක ප්‍රදේශයේ රැකියාවක් කරනවා. මම ගොඩක් වෙලා කතා කරා. විනාඩි 45ක් පැයක් විතර කතා කරා. කතා කරලා මම කතා කරාම මම ඇයගෙන් ගත්ත ඇයගේ නීඩ් එක මොකක්ද කියලා. ඇයට තියෙනවා මාර ගැම්මක්, මාර ටාගට් එකක්. හැබැයි එක පාරට එයා හිතන්නේ නැති විදිහට කණ්ඩායම හරහා එයා ඇයගේ ඉන්කම් එක හිතා ගන්න බැරි විදිහට උඩ යනවා. ඇයි ඒක උනේ? ඇයගේ නායකත්වය හා ඇයට වාසනාවක් ලැබෙනවා. Facebook කරා හොඳ
TikTok වැඩකාරයෝ ටිකක් හොඳට වැඩ කරන්න පුළුවන් සෙට් එකක් හම්බ වෙනවා. හොඳ සෙට් එකක් බුලට්. හැබැයි ඇයි ලස්සනට ගයිඩ් කරනවා යන්න ඕනේ විදිහ. හරි පිළිවෙලට කම්පැනි නීති රීතිමාලාව මොකද්ද කරන්න ඕනේ මේ හැමදේම කරලා යන ගම දැන් කතා කරද්දී හොඳ තැනක ඉන්නවා. කම්පැනි බලන්න ආවා ආදරේ මේකට. ඒ භක්තිය තියෙනවා. ඉතින් ඔයගොල්ලන් දකින්න නැති මම කිව්වොත් මංගේ මට වීඩියෝ එකක් කරන්න කියලා පට ගාලා කම්පැනිට අවශ්‍ය දේ ඇය කරනවා. ඇය හොඳ මොටිවේෂන් වලට ගොඩක් දක්ෂ කෙනෙක්. ඉතින් මම කැමති ඉනෝකා අපේ නදීෂා නයෝමි නංගිට ආරාධනා කරන්න ඇයගේ සක්සස්ෆුල් ස්ටෝරි එක ටිකක් කෙටියෙන් ෂෙයා කරගන්න කියලා අපේ සමාජිකාවන් එක්ක. ඔව් මිස්ටර් සංජීව එහෙනම් නදීෂා නයෝමි සොයරිය අපි ඔබගේ මේ සක්සස්ෆුල් ස්ටෝරි එකත් අපේ සමාජිකාවන් එක්ක බෙදාගමු. මම ඔයාව අන්මියුට් කරා. අක්කේ වීඩියෝ ඔන් කරන්නද? ඔව් ඔන් කරන්න. මට ඔන් කරන්න දෙන්නේ නැහැ. හරි. දැන් පුළුවන්. හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ නම නදීෂා නයෝමි. මට අවුරුදු 22ක් වෙනවා. ඉතින් මම මේ වෙද්දි හර්බ්ලයින් ආයතනයත් එක්ක ජොයින් වෙලා මේ මාස 8 වෙනිදා වෙද්දි මාස 7ක් වෙනවා. ඉතින් මේ මාස 7ට ගොඩාක් ලොකු දේවල් මම හර්බ්ලයින් ආයතනය හරහා මට ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලත් එක්ක ඒ දේවල් බෙදා ගන්න තමයි මම අද මේ මීටින් එකට ජොයින් වුනේ. ඉතින් හැමෝටම ලොකු ටාගට් තියෙනවා, හැමෝටම ලොකු බලාපොරොත්තු තියෙනවා. ඉතින් මේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්න අපිට ආර්ථිකය අතින් ගොඩක් ලොකු ශක්තියක් තියෙන්න ඕන. ඉතින් දියණියක් විදිහට, දරුවෙක් විදිහට මගේ අම්මා බලාගෙන ඉතින් කුලියට ඉන්න ගමන් අපේ ආයතනයට සම්බන්ධ වෙලා මම හොඳ ඉන්කම් එකක් ගන්නවා මේ වෙද්දි. ඉතින් මුලින්ම ආයතනයට බැඳුන විදිහ කිව්වොත් මගේ අප්ලයින නදීෂානි අක්කා. එයා තමයි මුලින්ම මීටින් එකේ කතා කරේ. මට Facebook කරා තමයි අක්කව හම්බ වෙන්නේ. ඉතින් ඒ හරහා මම ආයතනයට සම්බන්ධ වෙලා ආයතනයෙන් කරන වැඩමුළුත් එක්ක සම්බන්ධ වෙලා ගොඩාක් ලොකු දෙයක් ආයතනය ගැන ඉගෙන ගන්නවා. අපි දෙයක් කරන්න කලින් අපි ආයතනය ගැන හරි විදියට හරි දේවල් ඉගෙන ගන්න ඕන. මොකද එහෙම නැතුව අපිත් එක්ක ඊළඟට සම්බන්ධ වෙන කිසිම කෙනෙක් වැඩ කරන්න බයයි. අපේ ආයතනය හරියට ආයතන ගැන දන්නේ නැති කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න බයයි. ඉතින් මේක ඔන්ලයින් බිස්නස් එකක් නිසා අද ගොඩක් අයට ඔන්ලයින් බිස්නස් නිසා ගොඩාක් ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේ ප්ලැට්ෆෝම් එක ගොඩාක් දුරට අධ්‍යයනය කළා තමයි අනිත් අයට කියලා දෙන්න හිතුවේ. ඉතින් අපේ ආයතනයේ කරන මීටින්ස් වලට සහභාගී වෙලා ලොකු දැනුමක් අරගෙන මම පළවෙනි මාසේ කියන්නේ අප්‍රේල් 8 වෙනිදා තමයි ජොයින් වුනේ. පළවෙනි මාසේ මගේ කණ්ඩායමේ සමාජිකාවන් 5 දෙනෙක් එක්ක මේ ගමන පටන් ගන්නවා. ඉතින් මට ලොකු මගේ අරමුණක් තිබ්බා ජොබ් එකක් කරන ගමන් අමතර ආදායමක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ දේවල් කරන්න අපිට මුදල් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ජොබ් එකකින් අපිට අපේ දේවල් කරන්න ඇත්තටම මුදල් අතින් අමාරුයි. මොකද පැය 12ක් වැඩ කරන්න ඕන. හැබැයි ඒ පැය 12ට අපිට සාධාරණ මුදලක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඇත්තටම රුපියල් උපරිම 35000ක් 40000ක් තමයි හම්බ කරන්න පුළුවන්. ඒ වුණාට මට ලොකු ටාගට් එකක් තිබ්බා මගේ අමතර ආදායමක් එක්ක ශක්තිමත් වෙලා මගේ ඒ වියදම් මගේ තව වියදම් තියෙනවා. ඉතින් ළමයි දරුවෙක් විදිහට මට තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඉතින් මගේ අම්මව බලාගෙන ලොකු ශක්තියක් වෙලා ගෙදරට හොඳ දෙයක් කරන්න මගේ හිතේ අරමුණක් තිබ්බා. ඉතින් ඒ නිසා මම හර්බ්ලයින් ආයතනයට සම්බන්ධ වෙලා ලොකු ආදායමක් ගන්නවා මේ වෙද්දි. පළවෙනි මාසේ මට රුපියල් 1204ක කමිෂන් එකක් තමයි තිබ්බේ. ඉතින් රුපියල් 1204ක කමිෂන් එකක් තිබ්බට මම වැටුන්නේ නැහැ.
මම කොහොම හරි මේ ගමන යනවා. මට හම්බුණ හොඳම තැන තමයි මේක. මොකද මම කලින් ඔන්ලයින් බිස්නස් එකක් කරා. මට එකකින් සාර්ථක වෙන්න බැරි වුණා. ඉතින් මම ඒක අතෑරලා දාලා තියෙද්දි තමයි හර්බ්ලයින් එකට ජොයින් වුණේ. ඉතින් ඒකෙන් ඉස්සරහට යන්න ඕන කියන අදිෂ්ඨානය තමයි මගේ හැම වෙලාවෙම හිතේ තිබ්බේ. ඉතින් රුපියල් 1204 කමක් නැහැ. මට තව මහන්සි වුණොත් මීට වඩා හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. මොකද මීටින්ග්ස් වල කට්ටිය සහභාගී වෙලා ඒ වගේම යාළගේ කමිෂන් දකිද්දි විශේෂයෙන් අධිශානියකගේ කමිෂන් දකිද්දි මටත් ලොකු බලාපොරොත්තුවක් තිබ්බා කවදා හරි මම ලක්ෂයක් අනිවාර්යයෙන්ම ගන්නවා කියලා. ඉතින් ඒ අදිෂ්ඨානය මගේ සැබෑ වුණා. ඉතින් අපි හැම වෙලාවෙම Tamanට අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ කරා තමයි යන්න ඕන. කොයිතරම් බාධක ආවත්. ඉතින් අප්‍රේල් 1204න් පටන්ගෙන මැයි මාසේ 8500න් කමිෂන් එකක් ගත්තා. ඊට පස්සේ ලොකුම ටර්නින් පොයින්ට් එක ආවේ මගේ අගෝස්තු මාසේ. ඒ කියන්නේ මට හොඳ ටීම් එකක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් FB එකෙන් මට හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් මම එයාලත් එක්ක අපි ළඟ ඉන්න අයත් එක්ක තමයි කතා කරන්න ඕන දුර ඉන්න අයටත් වඩා. මොකද අපි වඳුරන්නේ අපිව දකින්නේ අපේ ළඟ ඉන්න කට්ටිය. ඉතින් ළඟ ඉන්න කෙනෙක් මට සම්බන්ධ වුණා FB එක හරහා. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න යාළුවෙක්. ඉතින් මම එයාට මේක ගැන කියලා දුන්නා. ඉතින් එයා මේක පටන් ගත්තා. එයා පටන්ගෙන එයාටත් මම මේ දේ හරියට කියලා දුන්නා. එයා හොඳ ටීම් එකක් හැදුවා. ඉතින් මම එයාලා හදන ගමන් මමත් නැවතුන්නේ නැහැ. මමත් හොඳ ශක්තිමත් ටීම් එකක් හදාගත්තා. ඉතින් අගෝස්තු මාසේ මට 1,50,000කට වැඩි කමිෂන් එකක් ගන්න හම්බුණා. ඉතින් මම ලැබපු ලොකුම සතුට තමයි මොකද ඔන්ලයින් ව්‍යාපාර හැමතැනම තිබ්බට සාර්ථක වෙන්න පුළුවන් කියලා තිබ්බට නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන් කිව්වට කිසිම ඔන්ලයින් බිස්නස් එකක් සාර්ථක වෙන්න නම් නිකන් ඉඳලා ඇත්තටම සල්ලි හම්බ කරන්න බෑ. ඒක විශේෂයෙන්ම හැමෝම ඔළුවේ තියාගන්න ඕන දෙයක්. අපි මහන්සි වුණොත් තමයි අපිට දෙයක් හම්බ වෙන්නේ. ඒක නිසා අගෝස්තු මාසේ 1,50,000ට වැඩි කමිෂන් එකක් හම්බුණා. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ මට හිතා ගන්නවත් බැරි කමිෂන් එකක් හම්බුණා. ඉතින් ඔයාලා පුදුම වෙයි ඇත්තටම මේ වගේ කෙනෙක් ඇත්තට මේ වගේ කමිෂන් එකක් ගන්නවාද කියලා. ලක්ෂ 3 පන්නන්න පුළුවන් වුණා මට. ඉතින් මට ගොඩක් සතුටුයි. ගොඩක් ඇත්තටම සතුටුයි. මේ විදි මගේ කණ්ඩායමේ 3000ට වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා මා විශ්වාස කරලා මගේ ටීම් එකත් එක්ක. ඉතින් මම දැන් ලොකු ටාගට් එකක් ෆලෝ කරනවා. ඒ තමයි ලස්සන මගේම කියලා ලස්සන ගෙයක් හදන එක. ඉතින් ඒකට අඩිතාලම හම්බුනේ හර්බ්ලයින් ආයතනේ. ඇත්තටම මට කතා කරගන්න බෑ. ඒ තරම් සංවේදී ගොඩක් සතුටුයි මේ වගේ ආයතනයක් එක්ක සම්බන්ධ වීම ගැන. ඉතින් ඔයාලටත් මම කියන්නේ මේ වගේ ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා අපි වගේ දරුවන්ට අපේ හීනවලට යන්න ගොඩක් ලොකු ශක්තියක් හම්බ වෙනවා හර්බ්ලයින් ආයතනේ. ඇත්තටම ස්තුතියි ප්‍රියදර්ශනයි සංජීවයි. ඔයාලා හැමෝම ඔයාලගේ අරමුණට යන්න ඕන. අපි කම්පැනි විසිට් එකට ගියා. එතනදී ඇත්තටම ලොකු දෙයක් එතන වෙනවා. හැබැයි කවුරුත් හිතන්නේ නැහැ ඒ දේ. හෙයා කැපයක් දැන් දවස් 2-3න් යනවා. හැබැයි ඒ දේවල් ෆීලිං කරන්න තියෙන්නේ මැෂින් 3යි. ඉතින් ඒ දේවල් හැමදේම කරන ගමන් අපේ ආයතනය ලොකු ශක්තියක් අපිට. ඉතින් මම වැඩි වෙලා කතා කරන්නේ මං වගේ සාර්ථක වෙන්න ඔයාලා හැමෝටම පුළුවන්. උත්සාහය තමයි තියෙන්න ඕන. ඉතින් ඔයාලා හැමෝටම සුබ පතනවා. ඔයාලා හැමෝටම ජය වේවා. ස්තුතියි නදීෂානි නංගි. ඊටාම සංවේදී කතාවක් අපි ඇහුව අයගේ. හැබැයි අය අද මේ වන විට ඊටාම සාර්ථක ස්ථානයක ඉන්නවා. ඇත්තටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයගේ හීනවලට ගමන් කරන්න ඊටාම ඉක්මනින් හැකියාව ලැබෙන්න කියලා. එහෙනම් මිස්ටර් සංජීව අපි අපේ ඉතුරු කොටස ආරම්භ කරමු. right. ඉතින් නදීෂානි බොහොම ස්තුතියි. අපි විශ්වාස කරලා අපිත් එක්ක ලොකු ගමනක් යන්න තියෙනවා. තාම ඉවර නෑ. තාම පටන් ගත්ත විතරයි. දැන් ඇත්තම කිව්වොත් අපිට තිබ්බේ ප්‍රශ්න ටික ඉවරයි. තව උඩරිම සතියයි හෝ එකමාරයි ඊට පස්සේ ඔයගලන්ට සතුටින් ඉන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඕඩර් එකක් දාලා ඉතාමත් වේගයෙන් මේ හැමදේ වෙනකොට මේ වැඩේ යනකොට අපිට එනවා
එක එක ප්‍රශ්න එනවා. දැන් අපිට ටික හර්බ්ලයින් එක ලංකාව වටේ යන්න පටන් ගන්නවා. එතකොට අපිට ලොකු ප්‍රශ්න වගේක් එනවා. අපි කියන්නේ විදේශීය බලවේග වගේ ලොකු ප්‍රශ්න එනවා. මේ අතර ඉන්නවා හොඳ ලීඩර්ස්ලා අර ඔත්තු අංශේ වගේ. අපේ ඉන්න ඔත්තු අංශය. හැම දෙයකටම ඇටෙන්ඩ් වෙලා මාර වලිල්ලන අපිත් එක්ක අපේ කම්පැනිට මඩ ගහනකොට ඉදිරිපත් වෙලා එක ගෲප් හදාගෙන හොර වැඩ යද්දී ඒව අස්තර රිංගලා අපිට නිවුස් දීලා කණ්ඩායම තියාගෙන හොඳ කණ්ඩායමක් හදාගෙන කණ්ඩායම හරි පාරේ ගෙනිච්ච නායිකාවෝ ඉන්නවා. ඉතින් මට මතකයි ඇය මට හම්බෙද්දී මම ඇත්තටම මේ මතකෙන් වගේ කියන්නේ මම ඇත්තටම දෙපාරක් තුන්පාරක් කතා කරලා ඇති. මට හොඳට මතකයි. ඒ ආයතන වෙනුවෙන් ආයතන සුබසිද්ධිය වෙනුවෙන් වැඩ කරපු යම් පිරිසක් ඉන්නවා. හැබැයි අපි කතා නොකරත් අපේ හිතේ ඒගොල්ලන් ගැන තියෙනවා. ගොඩක් අය ගැන. දන්නවා කතා කරද්දී දන්නවා. ඉතින් මේ කතා කරපු හැම කෙනෙක්ගෙම උඩ ලීඩර් කෙනෙක් ඉන්නවා. ඒ මාර කැරක්ටර් එකක්. ශක්තිමත් කාන්තාවක් මදුෂානි නංගි. ඉතින් මම කැමති මදුෂානි පාට ආරාධනා කරන්න ඉවෝන් අපි මදුෂානිව ගමු. හරි මිස්ටර් සංජීව මදුෂානන්ගේ ඔයා කැම් එක ඔන් කරනවද? නෑ මට කැම් එක නම් ඔන් කරන්න බෑ හරි කමක් නෑ මදුෂානන්ගේ අපි අහමු ඔයාගේ කතාව. හරි සුබ සන්ධ්‍යාවක් ඒවා කියලා දෙන්නටම මම මදුෂානි මම ඉන්නේ නුවර. ඉතින් මම හර්බ්ලයින් ආයතනයට සම්බන්ධ වෙන්නේ මාර්තු මාසේ 3 වෙනිදා. Facebook එකේ දැන් මම ඔන්ලයින් බිස්නස් හොයද්දි මම දැක්ක ඉනෝකක්ක දාපු ඇඩ් එකක්. ඉතින් එදා මම ඒ ඇඩ් එක දැකලා ඉනෝකක්කෙන් අහුවා මේක මොකක්ද කියලා. ඊට පස්සේ ඉනෝකක්ක මට කියලා මම මේකට සම්බන්ධ කරගත්තා. එදා තමයි මම මේ වාසනාවන්ත කම්පැනි එකත් එක්ක එකතු වුණේ. ඉතින් මුලදී මට මේ ගැන එච්චර يعني මම ඉනෝකක්කත් එක්ක මේකට සම්බන්ධ වෙද්දි මම නෙට්වර්ක් මාකටිං ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මගේ බබා පොඩි බබත් එක්ක මට හරිම අමාරුයි මම විතරයි ගෙදර හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ හැමදේම කරගෙන මේ මම ලොකු ඔපරේෂන් එකක් කරලා තමයි මගේ බබාව මේ ඩිලිවර් කරේ. ඒත් මට ගොඩාක් අමාරුයි මම හිටියේ. ඒත් ඉතින් හරිම දුකෙන් හිටියේ මොනවා හරි අමතර ආදායමක් දැන් හස්බන්ඩ්ට ගොඩක් අපි ණය වෙලා ඉන්න වෙලාවේ හස්බන්ඩ්ට කොහොමද මේ උදව්වක් වෙන්නේ කියලා. ඒ අතර තමයි ඉනෝකක්ගේ පෝස්ට් එක දැකලා ඉනෝකක්කගේ මේ ගැන ඇහුවේ. ඒත් මට හිතුන්නේ නැහැ කරගන්න පුළුවන් වෙයි කියලා. මේකට සම්බන්ධ වෙලා සති දෙකක් විතර මුකුත්ම නොකර මම හිටියා. ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ මේක මොකද්ද කියලා. ඒ කියන්නේ ඒක මගේ අවාසනාව වෙන්නේ නැති ඒ කාලෙම මම පටන් ගත්තා නම් මම අදට තව ටිකක් දියුණු වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඉනෝකක්කයෙත් මාව අතෑරියේ නැහැ නංගි මේක කරන්න පුළුවන් ඔයා එන්නකො කරන්න කියලා කිව්වා. කියලා සති දෙකක් මම නිකන් හිටියා. ආ ඉනෝකක්ක මට කෝල් එකක් කරන් කිව්වා නංගි මේක එන්න මම කියන විදියට වැඩ කරන්න එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මම ඉනෝකක්කගේ කතාව නිසා කියපු වචනෙට ඉනෝකක්ක කියපු විදිහට මම දන්න අයට මගේ යාළුවන්ට කිව්වා මං නෑදෑයන්ට මේ විස්තරේ කිව්වා. ඒ කියන ගමන් මම ඇඩ් එකකුත් දැම්ම දැන් අර ඉනෝකක්ක දාලා තිබ්බ ඇඩ් එක වගේ මමත් දැම්ම ඇඩ් එකක්. හැබැයි මම දන්න කියන අය නෑදෑයෝ මගේ කතාව ඇහුවේ නැහැ. වැඩි ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ. ඇත්තටම මං කිව්වොත් මගේ යාළුවෝවත් මං කියපු දේ ගණන් ගත්තේ නැහැ. ඒත් මේ Facebook එකේ ඇඩ් එකට මට ආවා 5-6 දෙනෙක්. ඒ 5-6 දෙනාට කියලා දෙන්නවත් දැන් මම අර සති දෙකක් තිස්සේ මම මේක අත්හැරලානේ හිටියේ මටත් තේරුන්නේ නැහැනේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒත් මම මීටින් වලට ගියා. ඒ දවස්වල මෙහෙම මීටින් තිබුණ නැහැ ගොඩක් අපි මුල් කාලේ. ඒ වුණාට අපි හරි ආසයි ඒ දවස්වල මීටින් එකක් එනකන් මිස්ටර් සංජීවල අපිත් එක්ක කතා කරනකම් අපි ආසයි ඉන්න. ඊට පස්සේ ඒ අතරේ අපිට මට ආවර 5-6 දෙනාත් මම මීටින් එකකට දාලා ඉනෝකක්කගේ උදව්වෙන් ඉනෝකක්කත් එක්ක කොන්ෆරන්ස් කෝල් අරගෙන කට්ටියට කියලා දුන්නා. කියලා දීලා කොහොම හරි ඒ කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කරලා කොහොම හරි 5 දෙනෙක් විතර පළවෙනි මාසේ මට එකතු වෙලා තිබුණේ. ඉතින් මට පළවෙනි මාසේ රුපියල් 475යි කමිෂන් එක තිබුණේ. ඒත් හස්බන්ඩ්ට මම කිව්වත් ඒ ගමන් මේ හස්බන්ඩ්ගේ මම රුපියල් 1000ක් කිල්ලුවා මට අද වගේ මතකයි. මේ රණ්ඩුත් වුණා මම. ඒ කියන්නේ ඇත්තටම හස්බන්ඩ්ගේ වැරද්දක් නෙමෙයි ඒක. මේ එයාට මම කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මට ගන්න ඕනේ.
ඉනෝක drop sorry ගෝන් drop වුණාද signal? මම හිතන්නේ මිස් සංජීව සිග්නල් අවුලක් නේද? මල්ෂාන් ඉන්නවා මට පේන්නේ. හරි අපි මදුෂානිගේ නායිකාවක් අපිට ඇත්තටම මට අවශ්‍ය උනේ ඒ නායිකාව ඒ කණ්ඩායම හදාගත්ත හැටි සහ ඇගේ සමහර අවස්ථාවන් වලදී වැඩ කරේ නැහැ කියලා කිව්වා. දැන් නමුත් හොඳ තැනක ඉන්න ලීඩර් කෙනෙක්. ඉතින් එයා කතාව අපිට අහන්න බැරි වුණා හරි විදියට. ඉතින් මේ කාලේ නැවත වතාවක් ඉන්පසුව අපිට හරි නායකත්වයක් වෙන ගමන් අපිට ඔය අතරතුර නායිකාව ගොඩක් හම්බ වෙනවා. ඉතින් මේ අතර කම්පැනිය ගොඩාක් අපහසුතාවයකටපත් වුණා. ගොඩක් අය කම්පැනියේ දිග පළල උස හොයන්න පටන් ගත්තා මේ දවස්වල. මොකද්ද මේ කොහෙද වෙන්නේ? මොකද්ද මේ කරන්නේ? ගොඩක් අය අපිට මඩ ගහනවා. හැබැයි ඒ අතර අපි විශ්වාස කරලා අපිත් එක්ක මේ ගේම් එකේ හිටපු සෙට් එකක් ඉන්නවා. මම අද මතක් කරනවා. ඉතින් ගොඩාක් ආදරේ. ඉතින් අපිත් එක්ක මේ වැඩේ ඇත්තරින් නැතුව හැමදාටම අපි විශ්වාස කරලා අපේ වචනේ විශ්වාස කරලා අදටත් අපි කියන අපි ගයිඩ් කරපු හැම දෙයක්ම අහන අපි විශේෂයෙන් කියන්න ඕනේ අපි විශ්වාස කරලා ගොන අනික් අයගේ කැමරා ඔන් වෙලා right අපි විශ්වාස කරලා අපි කියලා දෙන විදිහටම ඒ ස්ට්‍රැටජිස් ෆලෝ කරපු මොකද්ද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ අපිට ඇහුම්කන් දීපු කොට්ටාසයක් හිටියා. ඒ කොට්ටාස අද වෙනකොට තම කණ්ඩායම හදාගෙන තමන්ගේ කණ්ඩායම ශක්තිමත් කරලා හර්බ් ලයින් එකට ශක්තියක් වෙලා අපිත් එක්ක මේ වැඩේ කරන් යනවා. ඉතින් අපි ඒ අතර අඳුරගත්ත හොඳ නායිකාව. ඉතින් අපි ඒගොල්ලන්ට අතහිත දුන්නා. සමහරවිට මම දැක්කොත් හොඳට එනවා කියලා හෝ එන්න පුළුවන් කැරක්ටර්ස් ඔක්කොම ගන්නවා එළියට. දැන් මේ දවස්වල ඒක තමයි වෙන්නේ. හැමෝටම මේ අවස්ථාව හම්බ වෙනවා. මේ ඉන්න හැමෝටම මේ අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මම වැඩි වෙලා ගන්නෑ. අපි ඉවෝන් ආරාධනා කරමු. ඇත්තම කිව්වොත් යෝධ ගැහණියක් sorry. ඉතින් තම කණ්ඩායමේ දිනපතා සේල් එක පවා ගන්න කෑන්තාවක්. ඉතින් හොඳ ලීඩර් කෙනෙක්. ඉතින් මම ආරාධනා කරනවා ඇත්තම මගේ টপ ලීඩර්ස්ලා ගෲප් එක බලලා ශතුට ඇගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න කියලා. ඉතාමත් වටිනා එක්ස්පීරියන්ස් ටිකක්. ඉතින් හැමෝම අහගන්න. මොකද මේ මීටින් එකේ මූලික අරමුණ මේ අද ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ ආයතනය ගැන ඔයගොල්ලන්ට යම් කිසි ඩවුට් එකක් හෝ අපැහැදිලි තැනක් තියෙනවා නම් අපි කියනට වඩා දැනගන්න පුළුවන් පිරිස් ඉන්නවා මේකේ. ඉතින් චතු මම ආරාධනා කරනවා ඔයාට වගේ කතාව අනිත් අයට කියලා ෂෙයා කරගන්න කියලා. මේවා අපි හදපුවා නෙමෙයි. අපි මේ සල්ලි දීලා ගන්නව නෙමෙයි. අවංක කතා. ඉතින් චතු මම කැමති ඔයාලා ෂෙයා කරන්න. බොහොම ස්තුතියි මිස්ටර් සංජීව. ඉතින් බොහොම ස්තුතියි. ඇත්තටම සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මම මේ හර්බ් ලයින් එකට එන්නේ අප්‍රේල් 2 මේ අවුරුද්දේ. මගේ උපන්දිනේ දවසේ තමයි මම මේකට ජොයින් වෙන්නේ. හර්බ් ලයින් කියන එක මම දැනගත්තේ හර්බ් ලයින් එකත් එක්ක ජොයින් වුණාම නෙවෙයි. මගේ ප්‍රෙග්නන්සි ටයිම් පීරියඩ් එකේ මගේ රූපය තිබ්බට වඩා ගොඩාක් වෙනස් වෙනවා. ගොඩක් කළු වෙනවා සහ අධිකෝෂ්ණ ගතිය පිට දැමීමත් එක්ක මගේ මුළු මූණ අතපය හැමතැනම බිබිලි ඇවිල්ලා තිත්මුවෙක් වගේ වෙන මට්ටමට එනවා. ඉතින් හැමෝම දැක්ක ගමන් කියන්නේ අනේ ඔයා කැත වෙලා කියපු එක. ඉතින් බබා ලැබුණට පස්සේ මම හැමතැනම හොයන්න ගන්නවා මට මගේ පෙනුම මම සුදු වෙන්න ආස කෙනෙක් නෙවෙයි. මම ගොඩාක්ම ඒ පැත්තට යන කෙනෙක්. නමුත් මගේ තිබ්බ පෙනුම හොයා ගන්න මගේ තිබ්බ පෙනුම ලබා ගන්න මම කියලා ගොඩාක් ක්‍රීම් වර්ග එහෙම Facebook එකේ එහෙම හොයමින් හිටිය කාලයක් තිබ්බා බබා ලැබුණට පස්සේ. නමුත් මම කැමති නැහැ පිට රටින් යන දේවල් වලට. මම එදා ඉඳලා දේශීයත්වයට ගරු කරපු කෙනෙක්, දේශීයත්වයට කැමති කෙනෙක්. ඉතින් මම දේශීය කියන දේත් එක්ක මම හර්බල් දේවල් වලට කැමති කෙනෙක් නිසා මම හොයමින් ඉද්දි මම දකිනවා Facebook එකේ හර්බ් ලයින් කියලා ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම මේ හර්බ් ලයින් කියන ප්‍රොඩක්ට් එක මම ගොඩාක් බලනවා, ෆීඩ්බැක් බලනවා. බලලා මගේ හිත කියන්නෙම හර්බ් ලයින් ගන්න
ඔයාට හොඳම දේ මේක කියලා මගේ හිත කිව්වා. මට මතකයි මං ඉස්සෙල්ලාම 3800 ගානක ඕඩර් එකක් දාලා මං ගෙන්න ගන්නවා. මගේ නයිට් ක්‍රීම් එක, ෆේස් වොෂ් එක, බොඩි ලෝෂන් එක සියලුම දේ සැෆ්‍රන් රේන්ජ් එකෙන් මං ගෙන්න ගන්නවා. මෙහෙම ගානකොට මාසයක් වගේ යද්දි පුදුමාකාර විදියට ලොකු වෙනසක් පේනවා. මගේ මූණේ එක බ්ලැක් මාක් එකක්වත් නැති වෙනවා. හැමෝම අහනවා අනේ ඇත්තට ඔයා මාර ලස්සන වෙලා කෝ ඔයාගේ අර තිබ්බ අඳුරු ගතිය නැහැ මොනවද ගාන්නේ කියන මට්ටමට ආවා. මේ කාලය තුල මම මැරි කරන්න කලින් ප්‍රධාන දුරකථන සමාගමක ශාඛා කළමනාකාරිනියක් විදිහට වැඩ කරන්නේ. ඉතින් විවාහයෙන් පස්සේ ජොබ් එක අතාරිනවා. ජොබ් එක අතහැරලා ඉද්දි ඒක ලොකු අසරණකමක් දැනෙනවා. මොකද කවදාවත් කිසිම කෙනෙක්ගෙන් යැපෙන්නේ නැති මම හස්බන්ඩ්ගෙන් හැමදේටම රුපියල් 1500 යම් කිසි දෙයකට ඉල්ලද්දි පොඩි හිතේ තියෙනවා අසරණකමක් සහ පොඩි ලැජ්ජාවක්. මොකද කවදාවත් කාගෙන්වත් ඉල්ලලා නැති නිසා. මගේ අම්මා තාත්තට ප්‍රශ්නයක් වෙද්දී අසනීප වෙද්දී අම්මා තාත්තා ගැන බලන්න යද්දී හස්බන්ඩ්ගෙන් ඉල්ලලා දෙනවා කියන එක ඒක මාව හරියට අසරණ කරා. මම මේ අවස්ථාවේදී මගේ බබාට ඒකට මාස 6යි. මාස 6 බබත් එක්ක මට ජොබ් එකකට යන්න බෑ. ඒ නිසා මම කල්පනා කරනවා මොකද්ද මම කරන්න කියලා. මමත් අනිත් අය වගේම බලනවා පාර්ට් ටයිම් ජොබ්ස් මොනවාද තියෙන්නේ කියලා. මෙහෙම හොයද්දී රීසේල් කරන්න මමත් රීසේල් කරන්න තමයි ඉස්සෙල්ලා යන්නේ ඇඳුම් වගේ දේවල් රීසේල් කරන්න. මෙහෙම යද්දී නාගි කෙනෙක්ට මම එහෙම රීසේල් ප්‍රොඩක්ට් මොනවද තියෙන්නේ කියලා ඇහුවම එයා කියනවා අක කොස්මැටික්ස් තියෙනවා. ඔයාට පුළුවන් මේක කරන්න කියලා. මම මොනවද කොස්මැටික්ස් මම ඒවට කැමති නැහැ. මේව මිනිස්සුන්ට විවිධාකාර විදිහට බලපාන්න පුළුවන් කියලා. නමුත් එයා එකපාරටම කියනවා හර්බ් ලයින් කියලා කොස්මැටික් එකක් කියලා. ඇත්තටම මට ඒක පුදුමාකාර සතුටක් මගේ හිතට දැනුනේ. මොකද මට ප්‍රතිඵල පුදුමාකාර විදිහට ප්‍රතිඵල ලැබපු ප්‍රොඩක්ට් එකක් මට සේල් කරන්න ලැබිලා මට ඉන්කම් එකක් මේ ලබා ගන්න පුළුවන් කියන එක මට පුදුමාකාර සතුටක්. මට හර්බ් ලයින් කියන නම එහෙනවත් එක්කම මං කිව්වා නංගි මට හර්බ් ලයින් ගැන කියන්න එපා. මං හර්බ් ලයින් ගැන දන්නවා. මේ ප්‍රොඩක්ට් එක මට පුදුමාකාර අස්වැසිල්ලකුන් ප්‍රොඩක්ට් එකක්. මම කැමතියි ඔයාලත් එක්ක ජොයින් වෙන්න කියන එක මම කිව්වා. ඉතින් හර්බ් ලයින් එකත් එක්ක ජොයින් වුණා. ජොයින් වුණාට පස්සේ නිකන් කිසිම දෙයක් ඇත්තට මම බියුටි කල්චර් ගැන දැනගෙන හිටියේ නැහැ. ක්‍රීම්ස් ගැන ඔය ගැන දන්නේ නැහැ. මොකද මම හිටියේ වෙනම ෆීල්ඩ් එකක නිසා. මම කස්ටමර් කෙයා හොඳට දන්නවා. නමුත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. කරකවල අතෑරිය වගේ වුණා. නමුත් මම සෙල්ෆ් ස්ටඩීස් කරන්න ගත්ත මේ ගැන. මොකද මම ඕනම දෙයක් කරද්දී හැමදේම හොඳට ස්ටඩි කරලා කරන පුරුද්දක් එදා ඉඳලම තිබ්බා. ඉතින් මම හිතන්නේ මම අප්‍රේල් 2 ජොයින් වුණාට පස්සේ මිස්ටර් ප්‍රියදර්ශනගේවත් මිස්ටර් සංජීවගේවත් එකම මීටින් එකක්වත් මං හිතන්නේ මම මගේ ඇරියේ නැහැ. මම බබත් එක්ක තනියම ගෙදර ඉන්න කෙනෙක්. මම බබාව නිදි කර සමහර වෙලාවට බබාට කිරි දෙදී පවා මම මීටින් එක ඇහුවා. මට කිසිම මීටින් එකක් මම මිස් වෙන්න දුන්නේ නැහැ. එකම ප්‍රොඩක්ට් මීටින් එක, එකම සිස්ටම් මීටින් එක මම හැම සතියෙම ඇහුවා. ඒ නිසා මට මේක කටපාඩම් වුණා. මට මේක මගේ ලේත් එක්ක එකතු වුණා කියලා මට දැනුණා. ඉතින් මම මේ ෆීල්ඩ් එකේ මගේ ඉන්න අප්ලයිනර්ස්ලා සමහරකින් මම ඇහුවා. මට ඕන වුණා මට ජීවිතේ තියෙන පුදුමාකාර අරමුණක්. මම කැමති නැහැ ගහක එතන වැලක් වෙන්න. මට ඕන රූස්ස ගහක් වෙන්න. එදා ඉඳලා මගේ ප්‍රාර්ථනාව වුණේ ඒක, මගේ බලාපොරොත්තු වුණේ ඒක. ඒ නිසා මට හිතුණා මම මේ වැටිලා ඉන්නේ. මම මුදල් අතින් හොඳට ශක්තිමත් වෙලා හිටිය ගැහණියක්. දැන් මම වැටිලා මානසිකව වැටිලා ඉන්නේ කියලා මට හිතුණා. මට හිතුණා නැහැ මම වැටෙන්නේ නැහැ, මම නැගිටින්න ඕන කියලා මම හිතාගත්තා. හර්බ් ලයින් කියන එකෙන් මම කොහොම හරි යමක් කරගෙන මම හිතපු ස්ථාවරයට එනවා කියන එක මගේ හිතේ තදින්ම තිබ්බා. ඉතින් මං හිතාගත්තා මං මේ ගැන දන්නේ නැහැ, මේක ඉන්කම් එක කොහොමද කියලා දන්නේ නැහැ. මම නොයෙකුත් කෙනාගෙන් ඇහුවා හර්බ් ලයින් එකේ ඉන්න කොහොමද මේකේ මං උප්පරිම මහන්සි වුණොත් මට කොච්චර ගන්න පුළුවන්ද? සමහරු කිව්ව රුපියල් 20000ක් 18000ක් වගේ උප්පරිම කැපුණොත් ගන්න පුළුවන් කියන එක. නමුත් මගේ ටාගට් එක උනේ එතන නෙවෙයි. මට රුපියල් 20000ක් අරගෙන මදි. මං හිතුවේ එහෙමයි. ඉතින් ඔහොම මගේ උපරිමේ කරා මම ඩ්‍රොප් ෂිපින් තමා කරේ. මට කස්ටමර් කෙයා හොඳට පුළුවන්. ඉතින් මට කස්ටමර්ස්ලත් එක්ක කතා කරන්න හොඳට පුළුවන්. මම ඒකෙන් ප්‍රයෝජන ගත්තා. මම Facebook එකේ මට ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. මොකද මගේ මූණම මට ප්‍රොමෝට් කරන්න පුළුවන් වුණා. මම දන්න අඳුරන හැමෝටම එයාලා දන්නවා මං කලින් හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියන එක. ලොකු වෙනසක් මගේ තිබ්බා. ඉතින් මම ඒකම ප්‍රොමෝට් කරලා උපරිම කැප වෙලා පළවෙනි මාසෙම මට තිබ්බ 21500ක්. ජොයින් වෙච්ච පළවෙනි මාසේ මට තිබ්බ 21500ක්. ඒ වෙද්දි මම දෙන්නෙක් ජොයින් කරන් හිටියා. මොකද මම ගුරුවරියක් විදියට හිටියා ඉස්සෙල්ලා රැකියාව කරන්න කලින්. ඒතකොට මගේම ගෝලයෙක් මගේ පළවෙනි කණ්ඩායම ගෝලයෙක් මාත් එක්ක එකතු වුණා. මගේ කණ්ඩායමට. ඉතින් ඇයත් එක්ක මම පළවෙනි මාසේ එකතු වෙලා වැඩ කරලා 21500ක් ගනිද්දි මට හිතුණා නෑ මේක නෙවෙයි හර්බ් ලයින් එකෙන් යන්න පුළුවන් දුර.
මට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක මට හිතුණා. ඉතින් මට හිතුණා මම මහන්සි වෙලා වැඩ කරන ගමන් මගේ ටීම් එකත් මම ලොකු කරගත්තොත් මට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියන සිතුවිල්ල මට ආවා. ඉතින් මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මට නමුත් මහන්සි වෙන වෙලාව තිබ්බේ මගේ බබා නිදාගත්තු වෙලාව විතරයි. මොකද බබා අවදියෙන් ඉඳි මට ෆුල් ටයිම් බබා වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. මට තිබ්බේ බබා නිදා ගන්න වෙලාව විතරයි හර්බ් ලයින් එක වෙනුවෙන් කැප වෙන්න. හැබැයි මම ඔයාලා හැමෝටම කියන්න කැමතියි මම එදා ඉඳන් අද වෙනකම් මං හිතන්නේ මම රූපවාහිනියේ කතාවක් ෆිල්ම් එකක් කිසිම දෙයක් බැලුවේ නැහැ. මොකද මට ඕන මගේ ෆ්‍රී වෙන හැම විනාඩියක්ම හර්බ් ලයින් එකට දාලා මට ඕන එකෙන් කීයක් හරි හොයාගන්න. සමහරට හිතන්න පුළුවන් එහෙම ඕනේ නැහැ ජොබ් කරන්න අපි නිදහසක් තියෙන්න ඕන සතුටක් තියෙන තෘප්තිය. ඇත්තටම මට ඒ තෘප්තිය සතුට ලැබෙනවා. මොකද මම මගේ මාසයේ අවසානයේ කමිෂන් එක අතට ගන්න ඉද්දි මම ගොඩාක් තෘප්තිමත්. මගේ අම්මට හැම මාසෙම මම සල්ලි දාද්දි අම්මා මේ දේවල් එදිනදා වියදමට ගන්න කියලා මම පුදුමාකාර තෘප්තිමත්. මම පන්සල් වලට රුපියල් 10,000 12000 පූජා කරද්දි මම පුදුමාකාර විදිහට තෘප්තිමත් ලබනවා. නමුත් මම අනවශ්‍ය විදිහට මම Facebook එකේ ගිහිල්ලා ගොඩක් වෙලාව කැප කරන්නේ නැහැ. මම ටීවී බලන්නේ නැහැ. මම බබාගේ වැඩ ඉවර කරපු ගමන් බලන්නේ මගේ ටීම් එක. ඉතින් මං හිතනවා මගේ සාර්ථකත්වයේ රහස ඒක කියලා. ඉතින් මං යද්දි මං පළවෙනි මාසේ 21500 ගත්තා මට හිතුණා 21යි 500 නෙවෙයි මට ඊළඟ මාසේ 3න් පටන් ගන්න ඉලක්කම 3න් පටන් ගන්න ඉන්කම් එකක් මං ගන්න ඕන කියලා. මං ඊළඟ මාසේ 33000ක ඉන්කම් එකක් ගත්තා. මට හිතුණා දැන් 3 ඉලක්කම ඇති මං 4 ඉලක්කමට යන්න ඕන කියලා මං ඊළඟ මාසේ 40000 ගානකට ආවා. මට ඕන උනේ මෙන්න මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප් මගේ ගමන යන්න. මං ඇත්තටම මගේ ටාගට් එකක් තිබ්බොත් මේ ටාගට් එක ඇචීව් කරන එක මගේ පුරුද්දක්. සමහර දවසට මම පාන්දර 2:00මාර 3 වෙනකම් මගේ ටීම් එකේ අයත් එක්ක කන්වර්සේෂන් ගියා. chat කරා. මං එයාලට කිව්වා මෙහෙමයි කරන්න ඕන කියලා කිව්වා. මං හැම සතියෙම මීටින් එකක් ගත්තා. මගේ ටීම් එකට මං කතා කරා. එයාලා මොටිවේට් කරා. මට හිතුණා මං වගේ තව කී දෙනෙක් මේ සමාජයේ ඇද්ද? ඔවුන්ටත් දෙන්න ඕන මේ අත ඔවුන්ටත් පෙන්වන්න ඕන මේ පාර කියලා මට හිතුණා. ආර්ථිකම වශයෙන් ගැහණියක් දුර්වල විය යුතු නැහැ. ඇය අනිවාර්යයෙන්ම ශක්තිමත් විය යුතුයි. මං ආඩම්බරයි. අද මං හොඳ අම්ම කෙනෙක්, මං හොඳ වයිෆ් කෙනෙක්. මගේ හස්බන්ඩ්ට කිසි බරක් නැහැ. මොකද මං මගේ ෆේස් වොෂ් එක, ක්‍රීම් එක, මගේ මොබයිල් එකට දාන කාඩ් එක සියලුම දේවල් මං මගේ මුදලින් තමයි කරගන්නේ. සමහර වෙලාවට මගේ හස්බන්ඩ් උනත් මං අහනවා ඔයාලා රීලෝඩ් එකක් දාන්නද? මම මගේ ෆෝන් මගේ බැංක් එකෙන් ට්‍රාන්ස්ෆර් කරලා ඒ දේවල් උනත් කරන්නේ මං හරිම ආසාවෙන්. දැන් ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට හස්බන්ඩ්ගේ සල්ලි වලින්ම gift එක අරන් දෙන්නේ. ඒක නෙවෙයි ආඩම්බරය කියන්නේ. මං මගේ සල්ලි වලින් සම්පූර්ණ කේක් එක ක්‍රියේට් කරලා ප්‍රසන්ස් ගෙනල්ලා ඒක තමයි අපිට ලබන්න පුළුවන් තෘප්තිය, මානසික තෘප්තිය. ඉතින් මං හරි අපූර්වට ඒක විඳින කෙනෙක්. ඉතින් මං හිතන්නේ හර්බ් ලයින් තමයි කෙනෙක්ගේ ජීවිතයට මං ශාඛා කළමනාකාරණියක් වෙලා ඉන්න කාලෙවත් මම මේ වගේ වැටුපක් ගත්තේ නැහැ. නමුත් පුදුමාකාර ප්‍රෙෂර් එකකින් වැඩ කරේ. ඔඩිට් එන දවසට ඔළුව කම්මලක් වගේ. වැඩට යන්නේ පුදුමාකාර කලකිරීමකින්. උදේට නැගිටිද්දී අයියෝ අදත් වැඩට යන්න ඕනද කියලා මට හිතෙනවා. ඉතින් කොච්චර වැඩ කරත් අර කියන් වගේ ඉස්සෙල්ලා ගර්ල් කිව්වා වගේ අපිට ලොකු සැලරි එකක් හම්බුන්නේ නැහැ. ලොකු ප්‍රෙෂර් එකක් එක්ක වැඩ කරලා. නමුත් මෙතෙන්දි බබා නිදා ගන්න කාලේ විතරක් වැඩ කරලා රැයට නිදා ගන්න පැය ගානෙන් පැයක් දෙකක් අරගෙන වැඩ කරලා මම සැප්තැම්බර් මාසේ වෙනකොට ලක්ෂය කියන කඩේම පැන්නුවා. මට දැනුණා මට තව දුර යන්න පුළුවන්. මං ඒ දුරත් යනවා කියන එක. මම මගේ ටීම් එකේ හැමෝටම කියන්නේ ඔයාලා මාව පසු කරගෙන යන්න. මගේ එකම සතුට ඒක. මාව පහු කරගෙන ඔයාලා ඉස්සරහට යන්න කියන එක. ඉතින් එයාලව මං නිතරම එයාලත් එක්ක කතා බහ කරනවා. එයාලත් එක්ක ටච් එකේ ඉන්නවා. ඇත්තටම ශක්තියක් වුණා මිස්ටර් සංජීව මිස්ටර් ප්‍රියදර්ශන ගොඩාක් අපිට මට මොටිවේට් කරා. සමහර තැන්වල ගොඩාක් වැටෙන දේවල් වුණා. ඒ වැටෙන තැන්වලදී නෑ චතු ඔයාට පුළුවන් ඔයා කරන්න. ඔයා අනිවාර්යෙන් මාස 6-7ක් කරලා බලන්න ඔයා කොතනද ඉන්නේ කියන එක කියලා මට ගොඩාක් ලස්සන ඉලක්කයක් පෙන්නුවා. අන්න අතන තමයි දිනුම් කනුව. ඔයාට යන්න පුළුවන් ඔයා යන්න කියන එක මට පෙන්නුවා. ඉතින් මම ඒ දිහා බලාගෙනම ගියා. අභියෝගාව, බාධකාව, හිත් රිදීමාව ඒ කිසිම තැනක මම වැටුන්නේ නැහැ. මං ශක්තිමත් ගැහණියක්. මං එදා ඉඳලා මෙහෙමයි. මම වැටෙන්නේ නැහැ. මට ඕන මගේ අරමුණට ළඟා වීමටම පමණයි. ඉතින් ඒ අරමුණට ළඟා වීමේදී අද මම දවස් දෙකකට කලින් මට පොඩි හීනයක් තිබ්බා. හර්බ් ලයින් එකේ මේ ආදායමි අපි කාලා බීලා විනෝද වෙලා නාස්ති කරනවා වගේ නෙවෙයි. මට දුවෙක් ඉන්නේ. දැන් බබාට අවුරුද්දයි මාස 2ක් වෙනවා. මට හිතුණා මගේ හස්බන්ඩ්ස් ගොඩක් මහන්සි වෙනවා. දෝගේ අනාගතය වෙනුවෙන් මට හිතුණා මමත් යමක් කරන්න ඕන. අපි දෙන්නගේ ජීවිත වෙනුවෙන් මමත් ඔහුට ෂෙයා කරගන්න ඕන අපේ ජීවිතවල මේ තියෙන මහන්සිය කැපකිරීම කියලා. මට තිබ්බ පොඩි ගාමන්ට් එකක් දාන්න ඕන. එතනොත් යම් කිසි ඉන්කම් එකක් එයි කියලා. ඉතින් මගේ පළවෙනි ඉන්ඩස්ට්‍රියල් මැෂින් එක ගෙනාවා මං දවස් 3කට කලින්.
පුදුමාකාර සතුටක් දැනුණා 67000 එකවර දීලා මම මැෂින් එක අරගෙන ආවා. මම ඒ වෙලෙම කිව්වා මට තව ඕලොක් මැෂින් එකක් ඕනේ 1 ලක්ෂ ගාණක්. මම කිව්වා හරි මම ඒක ඊළඟ මාසේ ගන්නවා. මම පුදුමාකාර ආඩම්බරයකින් කිව්වේ මොකද මම දන්නවා මගේ account එකේ දැන් තියෙන ගාණ දන්නවා. මට මාසෙට එන ගාණ දන්නවා. ඉතින් ස්තුති කරන්න වචන නැහැ හර්බ්ලයින් එකට. හර්බ්ලයින් එක අපිට තැනත් පෙන්නලා කරන විදියක් කියලා. නිදානය කියන තැන පෙන්නලා අපිට කියනවා අන්න අතර නිදානයක් තියෙනවා චතු. ඒක ඔයා ගිහින් ගන්න. මෙන්න මේ පාර දිගේ තමයි යන්නේ කියලා නිදානෙට යන මැප් එකත් මට දීලා නිදානේ හාරන්න ඕන අවියායුධ ආම්පන්න ටිකත් අපිට දීලා කියනවා. අන්න අතර නිදානයක් තියෙනවා. උඹලට ඕන තරම් මැණික් කපා ගනින්න කියලා අපිට කියනවා. ඇයි අපි නිදානේ පෙනිපෙනි ආපස්සට හැරිලා යන්නේ? නිදානෙට යන්න තියෙන කන්දක් නැගලා නිදානට යන්න තියෙන ගඟක් හරහා කියලා. ඇයි අපි ආපස්සට හැරිලා එන්නේ? ඒක අපේ අවාසනාව. ජීවිතේ හොඳ දේවල් එන්නේ එකපාරයි. ජීවිතේ වාසනාව අපිට එන්නේ එකපාරයි. ඒ වාසනාවෙන් ප්‍රයෝජන ගන්න නැතුව අනේ මේක අමාරුයි මේක පිස්සුවක් මේක කොහොමද කරන්නේ කියලා ඔයාලා හැරිලා යනවනම් ඒකම තමයි ඔබේ ජීවිතයේ අවාසනාව. මන් දකින විදියට කරදර කම්කටොළු බාධක එන තරමට තමයි අපේ ඉලක්ක කරා අපිට යන්න පුළුවන් වෙන්නේ. අද වෙද්දි මම මගේ අම්මා තාත්තට සලකනවා. එයාලට හැම මාසෙකම මුදලක් එයාලට ට්‍රාන්ස්ෆර් කරනවා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට මගේ වියදම් සම්පූර්ණයෙන්ම 90%ක් මම ડોක්ටර් කෙනෙක්ගේ ළඟට ගිහිල්ලා channel කරා channelling fee ගෙවන්නේ මම මගේ කාඩ් එකේ. මොකද මම ඒක ඒ බර වුණත් හස්බන්ඩ්ට දෙන්නේ නැහැ. මං කියන්නේ හරි ඔයා අනිත් එක බැලන්ස් කරගෙන යන්න. මම මගේ පැත්ත බැලන්ස් කරගන්නවා. එතකොට එයාටත් ඒක ලොකු සහයෝගයක් මං හිතනවා. මම පුදුමාකාර ආඩම්බරයි. හොඳ වයිෆ් කෙනෙක් විදිහට අම්මා කෙනෙක් විදිහට මම මගේ දුවගේ අනාගතය වෙනුවෙන් මේ වෙද්දි ගොඩාක් ටාගට්ස් හදාගෙන ඉන්නවා. එතෙන්ට යනවා. ඉතින් මගේ ඩ්‍රීම් වෙහිකල් එක 2023 දී මගේ ඩ්‍රීම් වෙහිකල් එකට යන එක මම ඒ වෙනුවත් කැප වෙනවා. හැබැයි මේ හැමදේම මම කරන්නේ හර්බ්ලයින් කියන එකෙන් කියලා මම ඔයාලට හැමෝටම කියන්නේ ගොඩාක් සතුටුයි. හර්බ්ලයින් කියන්නේ මට ආඩම්බරයක්. මම පුදුමාකාර විදිහට ආදරේ. මම කරපු ජොබ්ස් වලින් මම ඇත්තට මේ කම්පැනි වලට ආදරෙන් වැඩ කරේ නැහැ. මොකද ඒක හරි හිරිහැරයක් මගේ මානසික පීඩනයක් වුණා ඒ ජොබ්ස්. හර්බ්ලයින් එකට මම පුදුමාකාර විදිහට ආදරේ. මේ ඉහළ කළමනාකාරීත්වය අපිට කවදාවත් ප්‍රෙෂර් එකක් දුන්නේ නැහැ. සහ එයාලා අපි සහෝදරයෝ වගේ අපිත් එක්ක කතා බහ කරා. එයාලගේ හැම වචනයක්ම අපිට ධෛර්යයක් වුණා, ශක්තියක් වුණා. ඉතින් මම මෙතන ඉන්න හැමෝටම කියන්නේ ඔයාලා බෑ නෑ කියලා අතාරින්න එපා. මෙතන ශක්තිමත් වෙ ඉන්න පුළුවන්. මම මෙතෙන්ට ආවේ පොකට් මනි. රුපියල් 3-4000ක් හරි තිබ්බොත් ඇති වෙයි කියන මට්ටමින් මම පාර්ට් ටයිම් එකක් හෙව්වේ. නමුත් පළවෙනි මාසේ 21500න් ඇවිල්ලා ඊළඟට ස්ටෙප් බයි ස්ටෙප් 30000 40000 50000 60000 විදියට ඇවිල්ලා ලක්ෂෙ පන්නද්දි මට දැනුණා නෑ මෙතන නෙවෙයි මම නවතින්න ඕන. තව ගොඩක් දුර මට යන්න පුළුවන් කියන එක. මම අදටත් හිතනවා හිතටත් හිතනවා නෑ මට මේක පුළුවන් තමයි මම එතෙන්ට යනවා කියන එක. ඉතින් හැමෝගෙම සිතුවිල්ලේ තමයි මේ බලය තියෙන්නේ. මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා සිතුවිලි ශක්තිමත් කරගන්න ටාගට් එකක් තියාගන්න. ඒ ටාගට් එකට ගියොත් කාටවත් වරදින්නේ නැහැ. ඉතින් නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මිස්ටර් සංජීව මිස්ටර් පියදර්ශන මෙවැනි සංකල්පයක් අපේ රටට හඳුන්වා දීලා අපි වගේ කාන්තාවන්ට තව ගොඩාක් පිරිමි අයට අම්මලට තාත්තලට දරුවන්ට ආර්ථිකය ශක්තිමත් කරගෙන ඍජුව නැගී සිටින අවස්ථාවක් ලබා දීපු එකම කම්පැනි එක විදිහට තමයි මම හර්බ්ලයින් දකින්නේ. ඉතින් මම හර්බ්ලයින් එකට පුදුමාකාර ගරු කිරීමක් ආදරයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මගේ ඇස්පන අපිට හර්බ්ලයින් එක විනාශ වෙන යමක් කරොත් හර්බ්ලයින් එක විනාශ වෙන යමක් කිව්වොත් මම දෙපාරක් හිතන්නේ නැහැ. මම ඒට අනිවාර්යෙන් විරුද්ධ වෙනවා. ඒක මම දන්නේ ඒක නිවැරදිද වැරදිද කියලා මම දන්නේ. නමුත් ඒක මගේ ලේයින් එන දෙයක්. මම මේ කම්පැනියට ගොඩක් ආදරේ නිසා. ඉතින් හැමෝටම මම කියනවා මේ කම්පැනියකට ආදරය කරන්න මේක රැක ගන්න. මේක අනාගත පරපුරටත් දෙන්න අවස්ථාව අපිට වගේ මුදල් උපයන්න. බොහොම ස්තුතියි අවස්ථාව දීපු සියලුම දෙනාටත් සහභාගී වෙච්ච සියලුම දෙනාට. බොහොම ස්තුතියි චතු. ඇත්තටම ඔයාලට මට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා ඇහුවද මේ අපේ සහෝදරිය කියපු කතාව? ඇයගේ එක කොටසකදී ඇය කියනවා ඇය භාවිතා කරලා තමයි මේ විකිණීම් කටයුතු කරන්න පටන් ගත්තේ කියලා. ඒ කියන්නේ use and recommend කියන සංකල්පය තමයි ඇයට තිබුණේ. ඇත්තටම ඒක ඊටාම හොඳ සංකල්පයක්. මොකද ඔබ ආයතනයෙන් ලබා ගන්නා නිෂ්පාදනයක් භාවිතා කළොත් ඔබ ඇත්තටම දන්නවා මේ නිෂ්පාදනයෙන් ඔබට මොකද්ද ලැබුණු ප්‍රතිඵලය කියලා. ඒක ඇත්තටම ඔබට ලොකු පිටුවහලක් වෙනවා, රුකුලක් වෙනවා. ඔබගේ පාරිභෝගිකයන්ට මේ නිෂ්පාදනය විකුණුම් කටයුතු කරන්න. ඉතින් මම නැවත වතාවක් අපේ ආයතනයේ වෙළඳ ප්‍රධානීතුමාන්ට ආරාධනා කරනවා අපගේ ආයතනයේ කතාව කරගෙන යන්න ලෙසට. right.
ඉතින් චතු බොහොම ස්තුතියි. ආයතනය වෙනුවෙන් ඔබ විශාල කර්තව්‍යයක් කරනවා. ඒ වගේම ආයතනයේ පැත්තෙන් ගොඩක් සේවාවක් කරන මම දැකලා තිනවා ඔබේ කණ්ඩායම. විශේෂයෙන් කියන්න ඕනේ චතුගේ කණ්ඩායම මම ඉන්නවා බලාගෙන මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් මම ඒ දවස්වල දකිනවා චතු මට මතකයි සිංහල අවුරුද්ද කාලේ ආපු අලුත ගමේ ගිහිල්ලා කැවුම් කොකිස් අපි කොවිඩ් කාලේ තිබ්බනේ. නමුත් අපි සිංහල අවුරුදු සමරලානේ මේ පාර කොවිඩ් වැඩි වුණේ. ඒ කාලේ කැවුම් කොකිස් කන ගමන් ගෙදර අයටත් කියන්න කියලා හර්බ්ලයින් කියලා. මාකටිං ස්ට්‍රැටජි එකේ මම දැක්ක මම ඕක ප්‍රොමෝට් කරා. ඒ කියන්නේ අලුත් විදියට හිතුවා. ඒ කියන්නේ තමන්ට තියෙන ශක්තිය ඇත්ත මම හැමදාම කියන්නේ අපිට පුළුවන් ඔයගලන්ට කියන්න විතරයි. අතන නිදාන තියනවා ගන්න කියලා. හැබැයි ඒක සැලසුම් කරන්න ඕනේ ඔබ. ඔබ දක්ෂ කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. මම හැමදාම කියනවා. ඔබ කුමන තරහටකම හිටියා. ඔබ මොන ජොබ් එක කරා. ඔබ සමහර විට කුරියර් සර්විස් එකක වැඩ කරන්න පුළුවන්. ඔබ KFC එකේ කෑම අදින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔබ දක්ෂයි. ඔබේ දක්ෂතාවය එළියට ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? අපි වැඩ කරන්න ඕනේ. වැඩ කරන ගමන් මොකද වෙන්නේ? වැඩ කරොත් තමයි බැනුම් අහන්න වෙන්නේ. මොකද වැඩ කරොත්නේ අපි දකින්නේ. එතකොට දැන් මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ කියන එක මම ඉස්සරහට කියන්නම්. ඔයගලන්ට මතකද දන්නේ නැහැ. ඔය විදිහට චතුල ඇවිල්ලා මේ බිස්නස් එක කරන් යනකොට අපි එක තැනකදී මම මේ ගොඩක් අයට කතා කරන්නේ අලුතෙන් ආපු සමාජිකාවන්ට. ඔයගලන් දන්නේ නැති දේවල්. ඒ වගේම පරණ අයත් දන්නවා. මේ වෙනකොට අපි ඔක්කොම කරන් යනකොට කොවිඩ් අපේ ආයතනයටත් බලපෑමක් ඉල්ල කරනවා. මිස්ටර් පියදර්ශනත් අසනීප වෙන්න ගන්නවා. ඒකම අපි ආයතනය කම්පැනියක් විදිහට අපේ ටීම් වර්ක් එක අපි පෙන්නලා මේක ඉස්සරහට ගෙනියනවා. එතකොට අපි අගෝස්තු මාසේ 5 වෙනිදා අපේ ආයතනයේ අපේ ඩ්‍රීම්ස් වගේක් තිබ්බා. ඔයගලන්ගේ කැපවීම නිසා ඇත්තටම ඔයගලන් කියනවට වඩා අපේ කණ්ඩායමේ කැපවීම නිසා ආයතනය පළමු ඩ්‍රීම් එක අචීව් කරනවා. ඒ තමයි ව්‍යාපාරයේ අපිටම කියලා ඔෆිස් ස්පේස් එකක් අපි ගන්නවා. කොවිඩ් තිබ්බත් අපි මහරගම ප්‍රදේශයේ පොඩියට කරන් ගියා. හරි අපි කවදාකවත් කිව්වේ අපි ලොකු මිනිස්සු කියලා. ඔයගොල්ලන් දැන් ගිහලා බැලුවොත් 1,50,000ක් වෙනකන් අපි කොහොමද අපේ නිෂ්පාදනය කරේ කියලා. අර කියනවා වගේ ෆැක්ටරි එකට යන අය කියනවා වගේ ඇත්තටම කවුරුත් අපිට කතා කරන එකක් නැහැ. අපරාධය අපිට ඩිස්ටර්බ් කරන්න කියලා හිතේ. හැබැයි අපි මේ ගේම් එක ඉස්සරහට යනවා. තාම ඉවර නැහැ. දැන් තමයි අපි පටන් ගන්න. එතකොට දැන් මේ කාලේ ගොඩක් දේවල් ආවා, අලුත් දේවල් එනවා. අපේ අඩුපාඩු පෙන්නලා අපේ ටීම්ස් ගලව ගන්න වගේ දේවල් වෙනවා. ඉතින් අපි ඒවා හිතන්නේ නැහැ. අපිට ඒක වැඩක් නැහැ. මොකද අපේ ටාගට් එකක් තියෙනවා. අපේ ටාගට් එක යනකොට අපි ඔය වගේ දේවල් වලට අහුම්කම් දෙන එක, ඔව පස්සේ යන එක අපිට තේරුම් නැති නිසා. ඉතින් මේ කාලේ කොවිඩ් එනකොට අපේ තව ලීඩර්ස්ලා ඉදිරියට එනවා. ඇවිල්ලා කම්පැනි වෙනුවෙන් හිට ගන්නවා. රයිට් කම්පැනිය මෙන්න මේ වගේ තත්ත්වයක ඉන්නේ. අපි මේ වගේ ස්ටේට්මන්ට් එකක් දෙනවා. ඇවිල්ලා කතා කරනවා. අපේ මීටින්ස් යනවා. අපි මීටින්ස් අත්හැරියේ නැහැ. අපේ ව්‍යාපාරේ අපි මීටින්ස් අත්හැරියේ නැහැ. අපි ඒක කරනවා. අපි කොහොම හරි කරා. එතකොට ලීඩර්ස්ලාත් එක්ක කතා කරනවත් ඇත්හැරියේ නැහැ. ප්‍රොඩක්ෂන් අඩු වුණත්, ප්‍රොඩක්ෂන් ඩිලේ වුණත් අපි අපේ ස්ට්‍රැටජිස්, අපේ ප්ලෑන්, කම්පැනි සාමාන්‍ය ව්‍යාපාරික ස්වභාවය අපි ඉස්සරහට කරන් ගියා. ඒක නිසා තමයි මේ බැඳීම තියෙන්නේ. අපේ ඔයගලන්ගේ මේ බැඳීම අපි විශ්වාස කළා. අද මීටින් එක අපි ශ්‍රණිකව දුන්න ගමන් ඇවිල්ලා දැන් කතා වැඩි කියලා යන අයත් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි වැදගත් දේ. තව කතා 50ක් ගියා. ඒකෙන් ගන්න පුළුවන් දේ ගන්න ඕනේ. මට වාඩි වෙන්න පුළුවන් නම් ලීඩර්ස්ලාට වාඩි වෙන්න පුළුවන් නම් ඔබට උනන්දුවක් තියෙනවා නම් ඔබ වාඩිලා ඉන්නවා මේක ඉවරනවා. ඒකයි විශේෂත්වය. ඉතින් ඉවෝන් මම කැමති සුදර්ශිගේ කතාව අහන්න. ඇත්තම කිව්වොත් මට සුදර්ශි මම අහලා තිබ්බත් මම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. නමුත් මමත් ආසාවෙන් අහනවා ඒකේ කතාව. මමත් පළමු පාරට දන්නේ අහන්නේ සුදර්ශි ඔබව මම දන්නේ නැත්නම් සමා වෙන්න ඕනේ. මම ඇත්තටම සතුටුයි අහන්න ඉවෝන් සුදර්ශිගේ කතාව. මිස්ටර් සංජීව මෙතෙක් වෙලා සුදර්ශි රැඳී සිටියා. නමුත් දැන් විනාඩි 3ක විතර වෙලා ඉඳලා ඇයව පෙන්වන්නේ නැහැ. මීටින් එක තුල මම හිතන්නේ මොකක් හරි සිග්නල් අවුලක් වෙන්නේ නැති. අපේ දිනෝෂි
ඉන්නවා මිස්ටර් සංජීව. ඔව් අපි දිනෝෂිට දෙමු මේ අවස්ථාව. දිනෝෂි මෙස්සුව කැමැත්තෙන් අපිත් එක්ක ඉදිරිපත් වෙලා දිනෝෂි ඉන්නවද? දිනෝෂ් ඔව් අපි නවන්තිකාටයි මහේෂිකාටයි දෙන්න ඒවා අපිට ඊට පස්සේ කරන්න පුළුවන්. හරි මිස්ටර් සංජීව. නවන්තිකා මනීෂා ෂෙනාලි මනීෂා ෂෙනාලි සොයුරේ ඉන්න මිස්ටර් සංජීව අපි අයිට මනීෂා ඔව් ඔබ වෙනුවෙන් අද දිනේ මනීෂා අවසන් කතාව ඉන්පසුව අපි ඉදිරි සැලැස්ම ගැන මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. මනීෂා වට අවස්ථාවක් තියෙනවා. බොහොම ස්තුතියි අපි වෙනුවෙන් ඇවිල්ලා ඔයාගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න අපිත් එක්ක එකතු වුණා. මනීෂා බොහොම ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නට. ලංකාවේ ඔන්ලයින් ව්‍යාපාර අතරින් අතිදැවැන්ත අත්දැකීමක් වන හර්බ්ලයින් ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා මේ විදිහට මගේ ජීවිතයේ සාර්ථකත්වයට යන්න පුළුවන් වුණ එක ගැන මම හදවතින්ම පෞද්ගලිකව සතුටු වෙනවා. ඉතින් ප්‍රථමයෙන්ම සංජීව සර්ටත් ප්‍රියදර්ශන් සර්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ව්‍යාපාරයක් පටන් අරන් අපිව දිරිගන්වල අපේ ජීවිතය සාර්ථක කරගන්න මේ විදිහට උදව් කරනවට. ඉතින් මම ඉස්සෙල්ලාම මං ගැන කියන්නම්. මගේ නම මනීෂා ෂෙනාලි. වයස අවුරුදු 22යි. මම ඉන්නේ කොළඹ. ඉතින් මම 2018 වර්ෂයේ අපොසේලවල් විභාගයට මුහුණ දෙනවා. මුහුණ දීලා මම කරන්නේ එකම එක ජොබ් එකයි. උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් මම නම කියන්නේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. රුපියල් 30000ක පඩියකට ඒ කියන්නේ ලිමිට් එකකට සීමා වෙලා. ඊට පස්සේ එතනින් එහාට මට A level ඉවර වෙලා මට විශ්වවිද්‍යාලය යන්න සුදුසුකම් හම්බ වෙනවා. ඒ වුණාට අවාසනාවකට මගේ අම්මා සනීප වෙලා අංශභාග රෝගය කියන රෝගයට ගොදුරු වෙලා ඉතින් මට විශ්වවිද්‍යාලය යන්න හීනේ අහිමි වුණා. ඉතින් දරුවෙක් විදිහට මට කරන්න ඕන යුතුකම් තියෙනවා මගේ දෙමව්පියන් වෙනුවෙන්. ඉතින් කරන්න ඕන යුතුකම් මට ඉටු කරන්න මගේ අතේ සල්ලි නැහැ. ඉතින් අම්මා බලාගෙන ඉන්න ගමන් මම සෝෂල් මීඩියා යූස් කරන කෙනෙක්. මම ඔන්ලයින් ජොබ් එකක් හෙව්වා. හැබැයි මම ඊට කලින් කවදාවත් ඔන්ලයින් ජොබ් එකක් කරලා නැහැ. ඉතින් මගේ පළවෙනි ඔන්ලයින් අත්දැකීම තමයි හර්බ්ලයින් කියන්නේ. ඉතින් කියන්න සතුටුයි මම අද සාර්ථක වෙලා ඉන්නවා. ඒ වගේම මගේ ගොඩාක් ලොකු ටීම් එකක් නැහැ. ඒ වුණාට 1000ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා සහ ඇක්ටිව් ටීම් එකක් මාත් එක්ක ඉන්නවා. ඒ වගේම කියන්න ඕනේ මම මේකට ජොයින් වුණ විදිහ රෑ 10 මාරට වගේ මම ෆෝන් එකෙන් බල ඉන්නකොට මම ලස්සන ගෑල්ලමගේ ලස්සන පෝස්ට් එකක් දැක්ක නදීෂා නයෝම කියන ඔයත් ජීවිතේ සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මම මේ පෝස්ට් එක දැකලා රෑ 9:00ට 10ට විතර යාට WhatsApp message එකක් දැම්මා. එවලෙම මට ලෝභ නැතුව හැමදාම කියලා මාව මහරෑම මම රෙජිස්ටර් වුණා හර්බ්ලයින් කියන එකත් එක්ක අපේ ව්‍යාපාරයත් එක්ක. හරියට මම ජොයින් වුණේ අගෝස්තු 22 වෙනිදා. අගෝස්තු 22 ජොයින් වෙලා අගෝස්තු මාසේ අන්තිම දවස් වෙනකන් ඒ දවස් ගානට මම රුපියල් 2000 ගානක වගේ කමිෂන් එකක් ගත්තා. ඉතින් මට ඒක ඒ දවස් ගාන යනකොට මට තේරුණා මට මේකෙන් ඉස්සරහට දියුණු වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මේ වෙනකොට රුපියල් 79000ක් 80කට විතර කිට්ටු වෙන කමිෂන් එකක් ගන්නවා. ඉතින් මට ගොඩක් සතුටුයි සහ මම මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මට මේ පිළිබඳව කියලා දෙන නදීෂා නායෝමි මගේ අප්ලයින ලෝභ නැතුව කිසිම ලෝභකමක් නැතුව මට හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට මුදල් අපි එකතු කරගන්න කමිෂන් එක කිසිම අඩුවක් නැතුව සත ගානටම හරියටම නියම වෙලාවට අපිට ලබා දෙනවා. ඉතින් ඒකනත් බොහොම ස්තුතියි සහ හර්බ්ලයින් එකත් එක්ක එකතු වුණාම ඉවසීම එතකොට ටීම් එකක් විදිහට වැඩ කරන්න මේ හැම දෙයක්ම පුරුදු වුණා. ඒ වගේම ප්‍රශ්න එනවා අපිට. ඒ හැම දෙයක්ම
ජයගෙන ප්‍රශ්න බාධක කොච්චර ආවත් අපි ඒවා ජයගෙන මේ ගමන ඉස්සරහට ගියොත් අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ 19 වෙනිදා මගේ වෙඩින් එක තිබ්බා. ඉතින් වෙඩින් එක කරන්නත් හර්බ්ලයින් එකේ ටාගට් එකට මම වැඩ කළා. වෙඩින් එක කරන්නත් මම භාගයක්ම සල්ලි පිළිවේ හර්බ්ලයින් කියන ආයතනයෙන් තමයි. ඉතින් ගොඩාක් සතුටුයි මේ වගේ දේශීය දෙයක් එක්ක දේශීය ආයතනයක එකතු වෙලා සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබීම ගැන ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. right බොහොම ස්තුතියි මනීෂා. මිස්ටර් සංජීව අපි right ඉවර හරි හරි. ඔව් ඉතින් මම නැවතත් කියන්නම් අපි ඊට පස්සේ සෙප්තැම්බර් මාසයේ ඔයගොල්ලන් දකින්න ඇති කම්පැනි ලොකු වේගින් සංවර්ධනය වෙන්න පටන් ගන්නවත් එක්කම නැවතත් අපිට ප්‍රශ්න එනවා. මොනවාද මේ ප්‍රශ්න? අපේ කුරියර්ස්ලාගේ ප්‍රශ්න අපිට ඉල්ලුමට සැපෙම දී ගන්න බැරි වෙනවා. මොකද රටේ කොවිඩ් එක්ක අපි මේ වැඩේ කරන් යනකොට මිනිස්සු අසනීප වෙනවා. අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය එන්නේ නැහැ. අපේ මැෂිනරිස් ඕඩර් කරත් ඒවා එන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි කම්පැනියක් විදිහට කම්පැනි ඉස්සරහට යනවා. මේ මොන ඩිලේ එක තිබ්බත් අපිට පුළුවන් උපරිමයෙන් අපි කරා. යම් යම් ගැටලු තිබ්බා. අපි ගැටලු වලට විසඳුම් හෙව්වා. විසඳුම් හොයලා ඒ වලට අවශ්‍ය ශක්තිය, ඒ ධෛර්යය අපේ ටීම් වලින් ලබාගෙන අද දවස වෙනකොට විශ්වාස කරන්න 190කට වඩා අපි මේ විසඳුම් හොයලා කම්පැනි හොඳ තැනක ඉන්නවා. ඔබ තීරණය කළ යුතුයි මේ අද දවසේ මේ මීටින් එකේ ඉන්න දැන් 393 දෙනෙක් ඉන්නවා. තීරණය කළ යුතුයි ඔබේ ඉදිරි අවශ්‍යතා සපුරා ගන්න අත්කලක් වන මේ ආයතනයත් එක්ක විශ්වාසයෙන් වැඩ කරනවද පසුතැවෙනවා නම් ඉදිරියේදී ඔබේ සමග පසුතැවෙනවා. මොකද විශේෂ දේවල් ඔබ ආයතනයේ අනාගතය ඉදිරියේදී අපි විශේෂ දේවල් ඔබට අවශ්‍ය නිෂ්පාදන වැඩි කරලා පෙබරවාරි මාසය වෙනකොට තව නිෂ්පාදන වැඩි වෙනවා 50කට 60කට එහා යන්න පුළුවන්. අඩුම 50ක් වෙයි. ඒ වගේම අලුත් දේවල් වගේක් තියෙනවා. අපි දැන්ට ඒ පිළිබඳව විස්තර වෙන්නේ නැහැ. අපිත් එක්ක අපේ ෆැක්ටරි එක බලන්න ආපු අය ගොඩක් අය ෂෙයා කරගෙන තියෙනවා. මොනවාද මේ අලුත් දේවල් කියලා අපි ඉදිරියේදී කියනවා. ඔයගලන්ට ජුවලරිස් එනවා. ඒ වගේම තව අලුත් නිෂ්පාදන වගේක් එනවා. විශේෂයෙන් බොඩි වොෂ් එකක් ලබන මාසෙ වෙනකොට ඉතින් ඔය වගේ දේවල් වගේක් එනවා. ඉතින් මම මේ අවස්ථාවේ කම්පැනි මුලාමතක කරොත් හොඳ නැහැ. විශේෂ දෙයක් තමයි කොවිඩ් කාලේ අපිට අවශ්‍ය වෙන අපේ කණ්ඩායම හදාගන්න. කණ්ඩායම හදාගන්නකොට අපිට මොන හරි වීඩියෝස් ගන්න ඕනේ. අපේ මොටිවේෂන් වීඩියෝස් මොකක් හරි දෙයක් කරලා. ඉතින් මම මේ වෙලාවේ මුලාමතක කරොත් ඒක හොඳ නැහැ. ඉතින් මම ඇයගේ වීඩියෝ එක චුට්ටක් ප්ලේ කරනවා. මම හිතන්නේ රයිට්. මම මේ වීඩියෝ එක ප්ලේ කරන ස්ක්‍රීන් එක පේනව නේද? රයිට්. හරි. රයිට් මම මේ වීඩියෝ එක අපි බලනවා. අපි බලමු කවුද මේ නායිකාව කියලා. මොකක්ද දන්නේ කෙනෙක්. බොහොම ස්තුතියි. ඔබලා නිසා තමයි අපේ ආයතන ඉදිරියට ගියේ. අපි ඇයගේ කතාවත් අහමු. මම මොෂාලි තත්සරණේ හර්බ්ලයින් ආයතනයේ මේ වෙනකොට සමාජිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම මේ වෙනකොට හර්බ්ලයින් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ මාසෙට මාස 7ක් වෙනවා. ඉතින් ඇත්තටම හර්බ්ලයින් ආයතනය කියන්නේ හොඳ දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනයක්. ඒ වගේම මම මේකට සම්බන්ධ වෙලා හොඳ ඉන්කම් එකක් ගන්නවා පෞද්ගලික ආයතනයක සේවය කරන ගමන්. ඉතින් ඒ වගේම මම ඩ්‍රොප් ෂිපින් හරහා තමයි හර්බ්ලයින් ආයතනයත් එක්ක මුලින්ම සම්බන්ධ වුණේ. ඩ්‍රොප් ෂිපින් හරහා සම්බන්ධ වෙලා මේ වෙනකොට ලොකු පිරිසක් එක්ක කණ්ඩායම් නායිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ලක්ෂයකට අධික ආදායමක් උපයන හර්බ්ලයින් ආයතනයත් සමග එකතු වෙලා ඉතින් අපිට හැමෝටම තරුණ ඒ වගේම රැකියාවක නියුතු අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ හදාරන සියලුම දෙනාට තරුණ තරුණියන්ට හර්බ්ලයින් ආයතනය මහඟු පිටුවහලක් වෙනවා. තමන්ට හොඳ අමතර ආදායමක් උපය ගන්න පුළුවන්. හොඳ ආයතනයක් විදිහට මට හර්බ්ලයින් ආයතනය හඳුන්වන්න පුළුවන්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා හර්බ්ලයින් ආයතනයත් එක්ක එකතු වෙලා තමන්ගේ ජීවිතේ ජය ගන්න, තමන්ගේ හීන කරා පියන ගන්න හර්බ්ලයින් ආයතනයේ මහඟු පිටුවහලක් වෙන ඔයාලට මම හැමෝටම ආරාධනා කරනවා හර්බ්ලයින් ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා. right. ඉතින් මොකද අපි මුල් පෙළ සමාජිකාවක්
ඉතාමත් සතුටින් මතක් කරන ඒ වගේම ඉවෝන් හොඳ නායිකාවක් හොඳ නායකත්වයක් දෙනවා. ඔයගලන්ට පේනවා ඇති අපේ නිෂ්පාදන සම්බන්ධව සහ ප්‍රොඩක්ට්ස් ට්‍රේනින් විශේෂ දේවල්. ඉතින් අනිවාර්යෙන් ඔයගලන්ට ලබන සතියේ නම් ඔයගලන් ඔය අහන බූස්ටිං සම්බන්ධව කොහොමද අපේ නිෂ්පාදන අලෙවි කරන්නේ? කොහොමද මේ වැඩේ සක්සස්ෆුල් වෙන්නේ? හොඳ නායකයෙක් නායිකාවක් වෙන්නේ කොහොමද? අපි මේ දේවල් කියලා දෙනවා. මොකද අනිවාර්යෙන් අපි ඉදිරියේදී කරනවා. ඒක නිසා බය වෙන්න එපා. කැලෙන්ඩර්ස් දෙන්න. ඉතින් ඒක නිසා ගොඩක් දේවල් ප්ලෑන් කරලා තියෙනවා. අපි දැන් වැඩේ කරමු. ඉතින් විශ්වාස කරන්න. විශ්වාසයෙන් කියන්නේ හැමදාම ඉලක්කයක් තියාගන්න මොකක් හරි කොහොමද කරන්න කියලා. එක පාට එන්න අමාරුයි. ඉතින් අපි මාසයක් වැඩ කරද්දි දෙකක් වැඩ කරද්දි ඔයාලට හිතෙන අලුත් දේවල්. ඉතින් ඔයගලට පුළුවන් ඔයගලන්ට හිතෙන දේවල් හරි විදියට මේකෙදි ගලප ගන්න. ඉතින් සල්ලිම නෙමෙයි විශේෂයෙන් ජීවිතයක් කියන්නේ. ඉතින් අපි සල්ලි හොයද්දී යම් කැපකිරීම කරන්න ඕනේ. ඒව කරද්දි තමයි අපේ ඉදිරිය සක්සස්ෆුල් වෙන්නේ. ඉතින් විශ්වාස කරන්න අපේ ප්‍රශ්න ඉවරයි. පොඩි ගැටලු වෙයි වැඩ කරද්දී ඕන ප්‍රශ්නයක් වෙනවා. අපි ඒව විසඳගෙන තව දවස් 4ක් 5ක් ඔයගලන්ට තියෙනවා මේ මාසේ. ඔයගලන්ගේ කණ්ඩායම් එළියට ගන්න, වැඩ කරන්න, විශ්වාස කරන්න. ගොඩක් විශ්වාසයෙන් කියන්නේ අපි හැමෝම සතුටින් ඉන්න මේ අපේ ආයතන රැකගෙන ඔයගලන්ගේ අවශ්‍යතා සපුරා ගන්න මේ දීපු තොවතැන්න තව ඉදිරියට අරන් යන්න. ඒ වගේම ඔබ දන්නා ඔබේ යහළුවන්, යෙහෙලියන්, ඔබේ ඥාති හිත මිත්‍රාදීන් උදව් කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඔබ භාවිතා කරලා රෙකමන්ඩ් කිරීම තුළින් අපේ නිෂ්පාදන විදේශීය රටවල් වලට අරන් යන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒක විශේෂ දෙයක්. අපි ඉදිරියේදී ඉතාමත් ඉක්මනට අපිට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලැබුණු විගස අපි ඉතාමත් ඉක්මනට අපේ රටින් පිටට මේක අරන් ගිහලා විදේශීය විනිමය ලංකාවට ගේන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම ඔබට එමගින් ආදායමක් ලබා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් තව කියනවා නම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉදිරි දෙන ප්‍රොඩක්ට් සහ විශේෂයෙන් සබන් අපේ සෝප් එක ඩිසෙම්බර් 28 අපේ මැෂින්ස් ආවට පස්සේ පෙබරවාරි 4 අපේ ඇනිවර්සරි එකත් එක්ක පළවෙනි අවුරුද්ද. ඉතින් කුඩා දරුවෙක් පළවෙනි අවුරුද්ද එනවත් එක්කම අපි මේ ලීඩර්ස්ලා අපේ සහෝදර සහෝදරියන් හම්බ වෙනවා. ඔයගලන්ට එන්න අවස්ථාව තියෙනවා. දැනටත් පුළුවන් එන්න ආරාධනා කරනවා. කම්පැනි බලන්න. ගොඩක් අය ඔයගලන්ට කියයි ඔයගලන් දකින්න නැති Facebook වල කම්පැනියක් නැහැ. එක දේවල් කියන ඇවිල්ලා බලන්න. ඔයගලන්ට බලන්න පුළුවන්. පුළුවන් වෙලාවක එන්න. ඉතින් සෙනසුරාදා දවස්වල එන්න පුළුවන්. ඇවිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන්. විශ්වාසය ඇති කරගන්න. මේක දේශීය ආයතනයක්, දේශීය නිෂ්පාදන. මෙමගින් මේ වෙනකොට රැකරක්ෂා අපේ සමාජිකයා 1,71,000ක් රෙජිස්ටර් වෙලා ඉන්නවා මේ කතා කරන මොහොතේ 1,74,000ක් සමා වෙන්න 71,000 මට මතකයි. ඒ වගේම ආයතනය මගින් මේ වෙනකොට රැකිරක්ෂා 150කට අධික ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන් හොරණ ෆැක්ටරි එකවට ඒ ගම්මානයේ මිනිස්සු 50කට පමණ ඔයගලන් දැකලා ඇති ආපුය දකින්න නම් අපේ නිෂ්පාදනය ඉදි වෙන හැටි. ඉතින් ගමේ මිනිස්සු එකතු වෙලා කරනවා. ඒ වගේම අපේ පන්නිපිටියේ අපේ ප්‍රධාන කාර්යාලයේ රැකිරක්ෂා 43ක් ලබා දීලා තියෙනවා. එමෙන්ම අපේ පැකේජිං අංශය ශක්තිමත් කරමින් එතරම් රැකිරක්ෂා 26ක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම දායක වන්නේ ඔබලා. ඒ වගේම ගොඩක් ආයතන නොකරන සමාජ සත්කාර මෙහෙවරවල්. ඒකටත් ඔයගලන් දායක වෙලා තියෙනවා. ඔයගලන්ට ලොකු පිනක් ඒක. ඔයගලන් දකිනවා අපි රෝදපුටු ඒ වගේම අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගන්න තියෙනවා. මේ හැමදේම අපි කරනවා. ඒ වගේම අපිට පුළුවන් අර අපි ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහලා ඔයගලන්ට තව ශක්තියක් ලබා දෙනවා. ඉතින් කුරියර් සර්විස් එකක් ඉදිරියේදී එයි. ඒ වගේම ඩිස්ට්‍රික්ට් ඒජන්ට්ස් පටන් ගන්නවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඒ වගේම අපි තවත් දේවල් ඔයගලන්ට ඉදිරියේදී ඔයගලන්ගේ දියුණුව වෙනුවෙන් රටේ උන්නතිය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ගේම් එක අත්හරින්න එපා. හැමෝම ඔයගලන්ගේ chat box එක ඕපන් කරලා තියෙනවා. ඔයගලන් ගේම් එකේ ඉන්නවද නැද්ද කියන එක විතරක් දාලා අපි මේ මීටින් එක අවසන් කරමු. හැමෝටම සුබ අනාගතයක්. මොකද මේ ගේම් එක අනිවාර්යෙන් ඔයගලන්ට වින් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අදින් පස්සේ ඔයගලන්ට අවශ්‍ය ට්‍රේනින්ග්ස් අපි ලබා දෙනවා. ලබන සතියේ නම් අපි ආයතනය විසින් නැවතත් ට්‍රේනින්ග්ස් පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හැමෝටම සුබ රාත්‍රියක්. නැවතත් අපි මෙවන් මීටින් එකකින් ඔබට මේ අවස්ථාවට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ඔබට ඔබේ
අදහස් ෂෙයා කරගන්න පුළුවන්. ඔබට ඔබේ ජයග්‍රහණය අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඔබට ලැබිච්ච අත්දැකීම්, ඔබේ නායකත්වයේ වර්ධනය වීම, ආයතනයෙන් ලබා දුන් සේවාවන් මගින් ඔබට ලැබුණු අලුත් දේවල් ෂෙයා කරගන්න පුළුවන්. ඔබට මෙතනදී හමු වුණු අලුත් චරිත කොහොමද මේකෙදි හම්බෙන්න පුළුවන්, ඒවා ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයගොල්ලන් ලොකු ජවයක් එන්න ඇති කියලා. ඉතින් හැමෝටම ජය වේවා. අපි ගේම් එක පටන් ගමු. දැන් හැමෝටම වැඩ කරන්න ශක්තිය ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමෝටම නැවතත් බොහොම ස්තුතියි. ඔයගොල්ලන්ගේ වටිනා කාලය මම හිතන පැය එකමාරක් වාඩි වෙලා මේ වැදගත් දෙයට වාඩි වෙලා අනාගතය ශක්තිමත් කරගන්න එකතු වුණාට ඒ වගේම ඉවෝන් ඔයාලට බොහොම ස්තුතියි. හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හරි ලස්සනට කරන්න මාත් එක්ක ලොකු ශක්තියක් වුණාට. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. අලුත් අවුරුද්ද. බොහොම ස්තුතියි මිස්ටර් සංජීව. ඔබගේ වටිනා කාලේ මුළු දවසම ආයතනය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ඇත්තටම මගේ නායකයා තමයි එතුමා. ඒ වගේම හර්බ්ලයින් ආයතනයේ ඔබ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඉදිරියට පැමිණෙන නායකතුමන් තමයි මේ ඉන්නේ. ඔයාලා වෙනුවෙන් ඉන්න ඕනම දෙයකට. ඒ වගේම මේ සක්සස්ෆුල් ස්ටෝරීස් අතර මේ ඉන්න සමාජිකාවන්ව ඒ ස්ථානයට ගෙන ගිය පිටුපස ඉඳලා යෝධ ශක්තියක් වුණ නායකයා තමයි අපේ ආයතනයේ වෙළඳ ප්‍රධානීතුමන් වන්නේ. එතුමන් ඔබ වෙනුවෙන් හැමදාම හැම දෙයකටම ඉන්නවා. ඒ වගේම ඔබටත් මේ අද කතා කළා වගේම කවදා හෝ දිනයක මෙම මීටින් එකක් තුල කතා කිරීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ සියලුම සමාජිකාවන්ට සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔයාලගේ ෆීඩ්බැක් එකට. ඇත්තටම හරිම සතුටුයි ඔයාලා මේ විදිහට ස්තුති කරමින් යන එක දැක්කහම. එහෙනම් නැවත දිනයක අපි මුණ ගැසෙමු. බොහොම ස්තුතියි මිස්ටර් සංජීව. බොහොම ස්තුතියි අපේ කණ්ඩායම් නායක නායිකාවන්ට, ඒ වගේම සමාජිකාවන්ට. right. හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සමෙන් වැඩ කටයුතු කරන් යන්න. බොහොම ස්තුතියි. thank you all. messages එනවා මිස්ටර් සංජීව. ඒකයි මම පොඩ්ඩක් හිටියේ අපේ ෆෝන් නම්බර් එක අහලා තියෙනවා නේද? right මම දානවා. right. even messages ටික share කරන්න අපේ අනිත්‍යටත් හොඳ අවස්ථාවක්. බොහොම ස්තුතියි. හරි මිස්ටර් සංජීව.